සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් අද අපේ වැඩසටහනට පිළිගන්නවා. ආදරණීය දුවේ පුතේ, අපි මේවර උසස් පෙළට ඉදිරිපත් වෙන දරුවන් උදෙසා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන සම්මන්ත්‍රණ කීපයකින් පළවෙනි සම්මන්ත්‍රණයට තමයි ඔබ සාදරයෙන් පිළිගන්නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවෝ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන කරුණු රාශියක්. ඉතින් මම විශ්වාස කරනවා මේ කාර්යබහුල වෙලාවේ ඔබත් විභාගයට සූදානම් වෙන බලාපොරොත්තු වෙලා ඉන්න දරුවෝ නිසා ඔබට අද දවසේ අපි පැය එකමාරක විතර කාලයක් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා විභාගයෙන් විශිෂ්ට ලෙස ජය ගන්න ක්‍රමවේදය පිළිබඳව. ඉතින් මම කැමතියි සියලු දෙනාම තමන්ගේ මයික් එක ඕෆ් කරලා තියෙනවා නම් මොකද එතකොට අනිත් අයට බාධාවක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට chat box එකට දාන්න. අපි ඒක ගැන කතා කරමු. ඔබට මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ ඒ ගැන අපි ඉස්සරහදී කතා කරමු. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දැන් වැඩසටහන පටන් ගමු. තව විශාල පිරිසක් වේටින් රූම් එකේ ඉන්නවා. ඒකයි අපි පොඩක් වෙලා ගත්තේ. ඒත් අනිත් දරුවෝ ඇවිල්ලා ඉන්න නිසා අපි පටන් ගමු. හොඳයි. ඔබ සියලු දෙනාම දන්නවා විභාගයකට මුහුණ දෙනවා කියන්නේ අත් වශයෙන්ම මානසික ක්‍රියාවලියක්. මේ හැම කෙනෙක් මේක දන්නවා. ඔබේ මනස ඊ타මත්ම निराවුල්ව පැහැදිලිව ඒකට සූදානම් කර ගැනීම තමයි විභාගයකින් ජය ගන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන මේ දරුවන්ට විභාගයකින් ජය ගන්න පාවිච්චි කරන්න ඕනේ ක්‍රමවේද රාශියක්. මම මනෝවිද්‍යාත්මක උපදෙස් 100කට වැඩි ප්‍රමාණයක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ හැම දුවෙකුට පුතෙකුටම තමන්ගේ උසස් පෙළ විභාගය විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට එන හැම විභාගයකටම සූදානම් වෙන්න, ඒකෙන් ජය ගන්න යම්කිසි උපදේශනයක් මේක තුල ලැබෙයි කියලා. ඉතින් අපි ඉස්සරහට එහෙමනම් කතා කරගෙන යමු. හැම දරුවෙකුටම තමන්ගේ ඉදිරිපත් වෙන උසස් පෙළ විභාගයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගන්නට ශක්තිය හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ දූල පුතාලා හැම කෙනෙක්ම දන්නවා අපේ මම මේ ඇත්තටම මේ උපදේශ මාලාවට නෙමෙයි ඊට පෙර ප්‍රවේශයක් විදියට ඔබව සම්බන්ධ කරගන්නේ. දැන් ඔබ හැමෝම දන්නවා අපේ පෞරුෂය හැදිලා තියෙන පුතේ දුවේ කායික මානසික කියන ආධ්‍යාත්මික කියන මේ ත්‍රිකෝණාකාර සම්බන්ධයකින්. මේ හැම දරුවෙකුට මේක ඉතා වැදගත්. කායික මානසික සහ ආධ්‍යාත්මික කියන මේ අංශ තුනේම සම්බන්ධයි. එකකට එකක් සම්බන්ධයි. කයයි මනසයි සම්බන්ධයි. ඒ වගේම කයයි ආධ්‍යාත්මයයි සම්බන්ධයි. ආධ්‍යාත්මයයි මනසයි තුත් සම්බන්ධයි. ඉතින් ඒක නිසා මේ හැම පුතේකට දුවේකටම මේ කරුණු තුන කොච්චර වැදගත්ද කියන එක අපේ සාකච්ඡාවේදී ඉස්සරහට කතා කරනකොට දැනගන්න ලැබෙයි. දැනට මේක මතක තියාගන්නකො. එතකොට අපි කියන කරුණුත් එක්ක මේක මම ඉස්සරහට ගලපන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දූල පුතාලා හැමෝම දකිනවා ඒකට දකුණු පැත්තෙන් තියෙනවා මේ අයිස් කන්දක්. මේක මුහුදේ පාවෙන අයිස් කන්දක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ අයිස්බර්ග් එකක් කියලා. එතකොට මේ අයිස් කන්ද අපේ උඩුසිතයි යටිසිතයි නියෝජනය කරනවා. ඔබ අහලා තියෙනවනේ යටිසිත කියලා එකක් අපිට තියෙනවා කියලා නේද? අපේ මුළු ජීවිතේම පාලනය කරන්නේ මේ යටිසිත විසින්. එතකොට ඔබේ ජීවිතේ වැඩිම 95ක් විතර ප්‍රමාණයක් පාලනය කරන්නේ මෙන්න මේ යටිසිත. අපිට නොපෙනෙන කොටසෙන්. ඒ වගේම මේ උඩුසිත කියන්නේ අපි දිනපතා හිතන කරන දේවල් ක්‍රියාත්මක වෙන එක වගේ තමයි මේ උදාහරණේ පෙන්නන්නේ. ඉතින් එහෙම බැලුවම අපේ යටිසිතයි උඩුසිතයි මේ
මහා විශාල දැවැන්ත ශක්තියක් එක්ක තමයි ඔබ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ටම හොඳට ඉගෙන ගන්න පුළුවන්, හොඳට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේ ධනාත්මක විභවතාවයක් එක්ක තමයි ඔබ සියලු දෙනාම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම අපි ඒ ගැන කතා කරලා ඉතින්. ඒතර අද මගේ වැඩසටහනේදී mind body soul මෙන්න මේ කියන තුනම ගැන මනස, ශරීරය සහ ආධ්‍යාත්මය ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබේ විභාගයට අදාළව. එතකොට මේ විභාගයට අදාළ කරුණුත් මේක හරහා අපි ඉගෙන ගනිමු. හොඳයි පුතේ. එහෙනම් අපි කෙලින්ම අපේ මාතෘකාවට යනවා. ඒ තමයි ඔබට දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ විභාගයක්. ඉස්සෙල්ලම අපි දැනගන්න ඕන විභාගය ගැන අපේ ධනාත්මක ආකල්පයක් ඇති කරගන්න ඕනේ. පළවෙනි උපදේශය ඒකයි. විභාගය කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක්. මේ දූල පුතාලා හැමෝම දන්නවා උසස් පෙළ විභාගය විශේෂයෙන්ම ඔබේ මුළු ජීවිතේම තීරණය කරනවා. ඒක නිසා උසස් පෙළ විභාගය හොඳ ධනාත්මකව බාර ගන්න. ඔබේ ජීවිතේ ඉදිරි අවුරුදු 60ක 70ක කාලය සමහර වෙලාවට ඔබේ ජීවන ගමන තීරණය කරන්නේ මේ විභාගය. ඒක නිසා මේ විභාගය ටිකක් බරට හොඳට ෆර්ම් විදියට තේරුම් ගන්න. මොකද ඒක ඔබේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක්. ඒ ටර්නින් පොයින්ට් එක ගැන ධනාත්මකව හිතන්න. කවුරුත් හරි පුතෙක් දුවෙක් හිතන්න එපා මේක මහ කරදරයක්, විභාගේ හරි වාතයක්, මේවත් අපිට විභාගනේ කියලා එහෙම හිතන්න එපා. හැමදාමත් විභාග කරන්න තියෙනවනේ. ආදී වශයෙන් අපි හිතන්න එපා කොයි වෙලාවකවත්. හැම වෙලාවෙම හිතන්න විභාගය අපේ ජීවිතයේ තීරණාත්මක මංසන්දියක්. ඒ තීරණාත්මක මංසන්දිය ඔබේ ජීවිතේ හෙට දවසේ ඔබව ධනාත්මක කෙනෙක් විදියට ගොඩනගන්නේ මේ විභාගය. ඒක නිසා විභාගයට බය වෙන්න එපා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. විභාගය ඔබේ ජීවිතයේ වටිනා සම්දිස්ථානයක්. අන්නේ සම්දිස්ථානය බව මතක තියාගන්න. එහෙමනම් අපි මගේ පළවෙනි උපදේශය විභාගය ගැන ධනාත්මක ආකල්පයක් තියාගන්න. අද ඉඳලා අපි සූදානම් වෙමු විභාගයෙන් ඔබ දැන් හිතන් ඉන්නවාටත් වඩා ඉතා විශිෂ්ට උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා. හරි නේද? හොඳයි. දුවේ පුතේ අපේ ජීවිතය තීරණය කරන්නේ අපේ තියෙන ආකල්ප. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් දිහා දකින විදිහ. අපි තේරුම් ගන්න විදිහ. ඔබට පුළුවන් කියලා විශ්වාස කරන්න ඉස්සෙල්ලා. මොකද ඔබට බෑ කියලා හිතාගත්තොත් කොහොමත් මේ වැඩේ ඔබට බැරි වෙනවා. ඒක නිසා ඔබේ යටිසිතට බලෙන් හරි කවා ගන්න නෑ මට පුළුවන්. yes I can කියලා. නේද? ඔය පිටිපස්සෙන් පේන මගේ අපේ ආයතනයේ නමත් yes. ඒ කියන්නේ අපි ඒක පටන් අරගෙන තියෙන්නේ ඔබ වගේ තරුණ දරුවන්ගේ ජීවිත ධනාත්මක විදියට වෙනස් කරන්න. yes I can කියලා හිතන්න. yes you can. ඔබට පුළුවන්. ඇත්තටම ඔබට මේ විභාගය ඊටාම පහසුවෙන් දිනන්නට පුළුවන්. ඒ සඳහා මේ තියෙන කාලය හොඳටම ප්‍රමාණවත්. කොයි වෙලාවකවත් හිතන්න එපා දැන් කාලය ඉවරයි මම ප්‍රමාද වැඩි. එහෙම හිතන්න එපා. මාස 3කට වැඩි කාලයක් ඔබට ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබට අවශ්‍ය නම් මේක උඩු යටිකුරු කරන ප්‍රතිඵලයක් කරන්නට පුළුවන්. මහන්සි වුණොත් උත්සාහ ගත්තොත්. එහෙමනම් මගේ දෙවෙනි උපදේශය ඔබ මේ විභාගය ජය ගන්නවා. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ මේ විභාගයෙන් ඔබ හිතන් ඉන්නවාට වඩා විශාල ඉදිරි ජයග්‍රහණයක් ලබනවා කියන එක ගැන විශ්වාස කරන්න. ඒකයි අවශ්‍යතාවය. ඊළඟට මම පොඩ්ඩක් කියලා දෙන්නම් සිත සහ කය අතර සම්බන්ධයක් තියෙනවා. මම කිව්වනේ සිතයි කයයි ඒ වගේම ආධ්‍යාත්මයයි කියලා තුනක් ගැන. එතකොට මේ සිත කය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිතට කම්මැලි ගතියක් ඇති වුණොත් අපේ කය ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ අපිට ටිකක් නිදා ගන්න හිතෙනවා. ඈනුමක් යනවා. එහෙම තමයි සිතයි කයයි සම්බන්ධ. ඒ වගේම කයට වෙහෙස වෙලාවේදී අපිට වෙහෙසයි අපිට නිදා ගන්න හිතෙනවනේ. අපි දවසේම මහන්සි වුණා කයෙන් මහන්සි වුණු වෙලාවක ඒත් අපිට ටිකක් විවේකයක් ගන්න ඕන අපිට ඇලවෙන්න හිතෙනවා. එතකොට ඒකේ තේරුම ඔබේ සිත සහ කය දෙකම එකකට එකක් සම්බන්ධයි. වෙන් වෙලා නෙවෙයි තියෙන්නේ. ඉතින් මම මෙතන කියන්න උත්සාහ කරලා තියෙන්නේ සිත සහ කය කර්මන්නේ කරගන්න, ඒ කියන්නේ ඇක්ටිව් කරගන්න කියන එක. සිංහල වචනේ දැම්මේ ඒක ටිකක් සමහර වෙලාවට තේරුම් ගන්න අමාරු වෙන්නේ නැති කියලා හිතුණා. කර්මන්නේ කරගන්න, ඇක්ටිව් කරගන්න. එතකොට මතක තියාගන්න ඔබට කම්මැලිකම එනවනම් අනිවාර්යයෙන්ම එක්කෝ හිතේ කම්මැලිකමක්, එහෙම නැත්නම් කයේ නැත්නම් ශරීරයේ කම්මැලිකමක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේක වෙනස් කරගන්න උත්සාහ කරගන්න.
කොයි වෙලාවක හරි ඔබට පොඩ්ඩක් හරි කම්මැලි දැනුනොත් මතක තියාගන්න ඒක ඇති වෙන්න හේතුව එක්ක ඔබේ මනස වෙහෙසකාරී එහෙම නැත්නම් ශරීරයේ වෙහෙසකාරී. ඒ දෙක හැම වෙලාවෙම ඇක්ටිව් තියාගන්න. අපි ඒකට ඉස්සරහට මම තව ක්‍රම ටිකක් කියලා දෙන්නම්. හතරවෙනි උපදේශය තමයි දිනපතා විනාඩි 20ක්වත් ව්‍යායාමයක් කරන්න. මම දන්නවා මේ දවස්වල අපේ දූලා පුතාලා පාඩම් කරනවා මහන්සි වෙනවා දවසට පැය 12ක් 15ක් විතර එක දිගට මහන්සි වෙන දරුවෝ ඉන්නේ. ඉතින් මතක තියාගන්න දුවේ පුතේ ස්මාර්ට් විදියට විභාගයක් කරනවා කියන්නේ ඕනෑමට වඩා මහන්සි වෙන එක නෙමෙයි. අපි විනාඩි 20ක්වත් අඩු ගානේ වෙන් කරගන්න පොඩි ව්‍යායාමයක් කරන්න. ඉතින් මම කියලා තියෙනවා මෙතන පුළුවන් නම් ඇවිදින්න. එහෙම නැත්නම් දුවන්න. පොඩි ක්‍රිකට් අතක් ගහන්න. එහෙම නැත්නම් ඔබ දන්නවා නම් යෝගාසන අභ්‍යාසයක් කරන්න. යෝගාසන අභ්‍යාස ඔබ අහලා තියෙනවනේ. සූර්ය නමස්කාරය වගේ ඒවා. එහෙම එකක් හරි කරන්න. ඒකෙන් ඔබේ අර සිතයි කයයි දෙකම කර්මන්නේ වෙනවා. කර්මන්නේ වෙනවා කියන්නේ ඔබේ සිතයි කයයි ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ ඔබට වරුවක් විතර ඊටත් වැඩි කාලයක් හොඳට පාඩම් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා මේ පුතාලා දූලා සියලු දෙනා හැම වෙලාවකම උත්සාහ කරන්න පුංචි වෙලාවක් වෙන් කරගන්න. ඉතින් ඒක උදේ වෙන්න පුළුවන්, හැන්දෑවට වෙන්න පුළුවන්. ඔබට ටිකක් පාඩම් කරලා වෙහෙස වෙච්ච වෙලාවෙ වෙන්න පුළුවන්. හැබැයි ව්‍යායාමයක් කිරීම ඉතා වැදගත්. ඒක ඔබේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඒක නිසා පොඩ්ඩක් උත්සාහ කරන්න ඒ වගේ අපිට පුළුවන් ද ඒ වගේ දෙයකට යොමු වෙන්න. ඊළඟට මම මේ දූලා පුතාලට කියලා දෙන්න කැමති පුංචි භාවනාවක් කරන්න. මේ පාඩම් කරනවා කියන්නේ මතක තබා ගැනීමනේ. ඉතින් මතක තබා ගන්න නම් අනිවාර්යෙන් ඔබට භාවනාවකින් ලොකු ප්‍රතිඵලයක් ගන්න ඕනේ. හරිද? ඉතින් මම මෙතන කියනවා හුස්ම ගැනීම පිට කිරීමේ වගේ භාවනාවක්. මේක ආගමික එකක් නෙවෙයි මතක තියාගන්න. හුස්ම ගැනීම පිට කිරීම කියන්නේ ලෝකයේ හැම කෙනාම දැන් භාවනා ගැන කරනවා. මම ඒක කරන විදිය විනාඩියකින් භාගයකින් විතර කියලා දෙන්න. මොකද මම කරුණු 100ක් ඔබට කියලා දෙන්න පොරොන්දු වුණා. කරන්නේ මෙහෙමයි පුතේ. අපි හැම වෙලාවකම අපේ පපුව සම්පූර්ණයෙන්ම හොඳ හුස්මක් අරගෙන පොඩි වෙලාවක් තියාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මේ හුස්ම පිට කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම පපුවේ තියෙන හුස්ම ටික එළියට යනවා. එතකොට ඒක තමයි එකවරක් හුස්ම ගන්නවා කියන්නේ. නැවත වතාවක් පපුව පිරෙන්න හොඳ හුස්මක් ගන්න. චුට්ටක් වෙලා රඳවගෙන තිබිලා ගාලා හොඳට හුස්ම පිට කරනවා. ඒකට ආනාපාන සති ආනපාන අපාන නැත්නම් හුස්ම ගැනීම පිට කිරීම කියලා කියනවා. ඉතින් එතකොට මං හිතන්නේ ඒක විනාඩි 5ක් මේකට දැන් මේකේ රූපේ පෙන්වලා තියෙන විදිහට පළක් බැඳගෙන වාඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. ඔබට පාඩම් කරන මේසෙම ඉඳගෙන විනාඩියක් මේක කළත් ප්‍රතිඵල තියෙනවා මතක තියාගන්න. ඔබට ඕනනම් පැයකට සැරයක් මේක කළත් ප්‍රශ්නයක් නැහැ. මොකද තප්පර ගානයි යන්නේ. ගැඹුරු හුස්මක් ගන්න පිට කරන්න. ඒකට තියෙන સિદ્ધාන්තය මේකයි. මේ හුස්ම වලින් ගන්න ඔක්සිජන් වලින් තමයි අපේ මොළේ වැඩ කරන්නේ. එතකොට අපේ මොළේට හොඳ හුස්මක් ගත්ත ගමන් මොළේට වැඩි ඔක්සිජන් පරිමාවක් තල්ලු කරනවා. එතකොට මොළේ කර්මන්නේ වෙනව නැත්නම් ඇක්ටිව් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි සියලු දෙනාටම මේක ඉතා වැදගත්. හොඳට හුස්ම ගන්න පිට කරන්න. ඒක මෙතනම කියලා තියෙනවා සක්මන් භාවනාව කරන්න කියලා. මොකද්ද කරන්නේ? ඔබට පුළුවන් එළියේ ඇවිදින්න සෙරෙප්පු දෙකක් නැතුව. ඒ කියන්නේ අඩි 10ක් හරි 20ක් හරි ඉස්සරහට ඇවිදගෙන යන්න. ඇවිදගෙන ගියාට පස්සේ සෙරෙප්පු දෙකක් නැතුව ඇවිදින ගමන් ඒ කකුල බිම වදිනකොට දැනෙන වැලි හෝ එහෙම නැත්නම් තනකොළ හෝ ඒ පහස මනසින් දකින්න. ඒකයි සක්මන් භාවනාව කියන්නේ. එතකොට 10 දෙනෙක් විතර අඩි 10ක් 20ක් ඉස්සරහට ගියා ආපස්සට ආවා. මේක පැය ගාණක් කරන්න ඕන එකක් නෙමෙයි. ඒකත් ඔබට භාවනාවක් විදිහට කරන්න පුළුවන්. ඉතින් පාඩම් කරලා පොඩි වෙලාවක් විවේක ගන්න වෙලාවෙ චුට්ටක් ඇවිදලා හැබැයි සිහියෙන් සතිමත්ව මේ මොහොත ගැන හිතාගෙන. අර ඒක කරන්නේ කොහොමද? යටිපතුල වදින සර්ෆේස් එක නැත්තම් අපේ බිම ඒක සමහරට වැලි පොලවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනකොළ පිස්සක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා රළු බොරළු මේ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වදිනකොට ඒක දැනෙන ස්පර්ශය ගැන හිතා. ඊළඟට ඉරියව් භාවනාව තුන්වෙනි එක. මෙතන මම කියලා දීලා තියෙන ඉරියව් භාවනාව කියන්නේ ඕනෑම විනාඩි 20කට 30කට සැරයක් ඔබට පුළුවන් මම දැන් වාඩි වෙලා ඉන්නේ. වාඩිලා ඉන්නකොට මේ කකුල් දෙක සමහර වෙලාවට තමන්ගේ පිටිපස්ස ප්‍රදේශයේ පුටුවේ වැදිලා තියෙනවා.
ඒක අපිට දැනෙන්නේ නැහැ. හැබැයි හිතෙන් බලහත්කාරයෙන් හිතාගත්තොත් අපිට දැනෙනවා එහෙම අපි එහෙම මේ වැදිලා තියෙන බව. ඉතින් එතකොට ඒකත් ඉරියව් භාවනාව. ඉරියාපත භාවනාව කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අන්න ඒකත් පුළුවන් නම් උත්සාහ කරන්න මේ භාවනා මේක මේව කරගන්න මේක ඉතා වැදගත් වෙනවා. හරි නේද? එතකොට නෑ පුතේ දැන් ජොයින් වෙච්ච අපේ පුතෙක් අහලා තියෙන ගොඩක් කලාද කියලා නෑ අපි තාම පළවෙනි ස්ලයිඩ්ස් පහේ ඉන්නේ. ඔබට මම මේක නැවත අවශ්‍ය වෙලාවක ආපහු කියලා දෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ අපිට ඉන්න පුළුවන් සමාජිකයන් සංඛ්‍යාව තව දෙන්නෙකුට තුන් දෙනෙකුට සීමා වෙනවා. හොඳයි. ඊළඟට පුතේ සිත නිවන ගීතයක් හෝ ගීත කිහිපයක් සවන් දෙන්න. දැන් මම ඉතාම ආදරෙන් මේ පුතාලට දූලට කියනවා මේ දවස්වල යන සින්දු නම් නෙවෙයි මම මේ කිව්වේ. ඕක දාලා තියෙන රූපේ මගේ කාර්යාලේ කට්ටිය දාපු රූපේ මම හිතපු රූපේ නෙවෙයි. ඇත්තටම මේ නටල කරලා ඉන්න සින්දුවක් ගැන නෙවෙයි කිව්වේ. බොහෝ සින්දු තියෙනවා අපේ හිත නිවන ඒවා. නේද? දැන් කාලේ තියෙන සින්දු නම් සමහර වෙලාවට හිත නිවනට වඩා හිත තලනවා. අපිට දුක ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා. ඒ සින්දු තියාගන්න එපා. හරම කලෙක්ෂන් එකක් තියාගන්න. බොහොම ආදරණීය පරිසරය ගැන කියවෙන සෞම්‍ය තනුවක් තියෙන. ඒ කියන්නේ අපිට නටන්න හිතෙන එකක් නෙමෙයි. එහෙම සින්දු කීපයක් තියාගන්න. ඇයි ඒ සින්දු කලෙක්ෂන් එකක් තියාගන්න. දැන් උදාහරණයකට අමරදේවගේ, නන්දාමාලනීගේ, ගුණදාස කපුගේගේ වගේ පුතාලගේ පරම්පරාවේ නෙමෙයි අපේ පරම්පරාවේ. හැබැයි ඒ සින්දු අදටත් රස විඳින්න පුළුවන්. එයින් කලෙක්ෂන් එකක් තියාගන්න කම්පියුටරේ පාඩමක් කරලා ඉවරනම් මම දැන් ඉස්සරහට කැඩෙන්න ඕන තැන කියනවා. ආන් ඒ තැනකදී අර සින්දුවේ කෑල්ලක් ඇහුවත් ඇති. සම්පූර්ණ වෙලා අහන්න එපා. පොඩි මියුසික් පීස් එකක් ඇහුවත් ඇති. එතකොට ඔබේ හිතේ අර තියෙන පාඩම් කරලා ඇති වෙච්ච කලබලකාරී ගතිය චුට්ටකට සමනය වෙනවා. ඉතින් ඒක ඉතා වැදගත්. මම විශ්වාස කරනවා මේ දුල පුතාලා හැම කෙනාටම මේ වගේ දේවල් කරගන්න පුළුවන්. සරලයි. අද ඕනම කෙනෙක්ගේ කම්පියුටරේ data තියෙනවා. මේකේ සින්දුවක් දෙකක් MP3 වලින් ඩවුන්ලෝඩ් කරගත්තම ඇති. YouTube ගැන නෙමෙයි මම මේ කියන්නේ. හරි නේද? හොඳයි. ඊළඟට මේ හැම පුතාම දූම මම කිව්වා ආධ්‍යාත්මික කියලා කොටසක් අපේ පෞරුෂයේ තියෙනවා. ඒ ආධ්‍යාත්මය ඔබේ විභාගයට සෑහෙන බලපානවා. ඔබ දන්නවනේ අපි ගොඩාක් මහන්සි වෙන්න ඕන විභාගයේ දිනන්න ජයග්‍රහණය කරන්න. හැබැයි පොඩි ලක් එකකුත් තියෙන්න ඕන. නේද? වාසනාවකුත් තියෙන්න ඕන. එහෙමත් අපි විශ්වාස කරනවානේ. ඉතින් ඔබ මොන ආගමිකයෙක් වුණත් ඔබ අදහන ආගම අඩුම ගානේ විනාඩි 5ක ආගමික වතාවත් වල යෙදෙන්න. ඒකේ ප්‍රතිඵල නම් අනිවාර්යෙන් තියෙන බව මේ වෙලාවේ කියන්න ඕන. මේ කාලය ගොඩක් වටින නිසා මේ දවස්වල ඊට වඩා කරන්න එපා. මේ දූලට පුතාලට පුළුවන් නම් මේක වතාවතත් එක්කම කරන්න. ඔතන ආගමික වතාවත් කියලානේ දාලා තියෙන්නේ. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ගිහිල්ලා මෙන්න දැන් අපි කියමු බුදුන් වහන්සේට පූජා කරනවා නම් මොනවා හරි මෙන්න වැඳ මං ගියා කියන එක නෙමෙයි. පුළුවන් නම් විනාඩි 2ක් අරගෙන මල් 3-4ක් කඩාගෙන ඇවිල්ලා පහනට තෙල් ටිකක් දාලා ඒවට තමයි වතාවක් කියන්නේ පුතේ. ඒවා කරලා පහන පත්තු කරලා අඩුම ගානේ ගාතාවක් දෙකක් කියන්නේ. ඔබ දෙවියන් අදහනවා නම් දෙවියන්ට ඒ අවශ්‍ය වතාවත් කරලා ඒ ගාතාව කියන්නේ. ඔබ පල්ලියට යනවා නම් ඒක කරන්න විනාඩි 5ක්වත් මේ වෙනුවෙන් තියාගන්න. ඒක ඉතා වැදගත් වෙනවා. ඊළඟට පොත් මේසය පිළියෙල කරගන්න. දැන් මම දැකලා තියෙන ගොඩාක් දරුවන්ගේ පොත් මේසය හරිම අපිළිවෙලයි. පුතේ අපි මහ විශාල විභාගයකට තමයි ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. නේද? ඒක නිසා මම හිතන්නේ මේ හැම දරුවෙකුටම තමන්ගේ පොත් මේසය පිළියෙල කරගන්න එක ඉතා වැදගත් වෙනවා. ඒකේ මම යටින් කියලා තියෙනවා අදාළ විෂය විතරක් මේසෙ මත තියාගන්න. ඒ කියන්නේ ඔබ පාඩම් කරන්න තියන් ඉන්න මේසය පොඩි මේසයක අනිත් ඒවා ටික නොපෙනෙන දුරකින් තියාගන්න. එහෙමනම් කොහොම දේවල් ටික ඉස්සරහින් තියාගන්න එපා. එතකොට ඔබේ මනසට අරක දකින්න වාරයක් පාසා බර වැඩි වෙනවා. හිතෙනවා අම්මා මහ විශාල ගොඩක් තියෙන පාඩම් කරන්න කියලා. ඒක නිසා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න පුළුවන් තමයි අනිවාර්යයෙන්ම මේ පොත්පත් ටිකක් චුට්ටක් අතේ දුරින් පැත්තකින් තියලා අවශ්‍ය විෂය විතරක් අවශ්‍ය පාඩම විතරක් මේසය මත තියාගන්න. එතකොට හරි. මේ මේසය මත තියාගත්තට පස්සේ මම හිතනවා ටිකක් හිතට සැහැල්ලුවක් දැනෙනවා. අර ටික අපේ පැත්තකනේ තියෙන්නේ. දැන් මම මේ වැඩේ විතරයි කරන්නේ. හරිද? ඊළඟට දෙවෙනි වචනේ බලන්න. පිළිවෙල කරගන්න. පිළියෙල කරනවායි පිළිවෙල කරනවායි කියන්නේ දෙකක්. පිළිවෙල කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම අපි විභාගයකට සූදානම් වෙනවා කියන්නේ ඒක පිළිවෙලට කරන්න. දැන් පිළියෙල කරනවා කියන්නේ අපි මේසේ ලෑස්ති කරගන්නවා කියන එකනේ. පිළිවෙල කරගන්නවා කියන්නේ
අපේ විභාගයකට අවශ්‍ය පිළිවෙලට පෙළ ගස්ස ගන්නෙ. එහෙන් මෙහෙන් මේව කරන්න මගේ පුතාලා දුවලා අහලා තියෙනවනේ දුටුගැමුණු රජුරෝ තරුණ කාලේ පලාතකට පැනලා ගිහිල්ලා ඇවිල්ලා එතන තැනකදී එක්තරා මහලු කාන්තාවක් දෙනවා ලස්සන උපදේශයක්. එයාට උණුවෙන් බත් ටිකක් දෙනවා කුණුසල් බත් ටිකක් කන්න. ඉතින් මෙයා තනින් තන මේ බත් ටික කනකොට ඒ මහලු අම්මා කියනවා ඔයත් හරියට දුටුගැමුණු රජුරෝ යුද්ධ කරනවා වගේ කරන්නේ කියලා. එතකොට ඒ කියන්නේම දුටුගැමුණු කුමාරයාට. එයා දන්නේ නැහැ එයා කුමාරයා. ඉතින් එතකොට අහනවා ඇයි කියලා. ඇයි මේ තනින් තනනේ කන්නේ? ඉතින් විභාගයකට මගේ පුතේ කවදාවත් තනින් කෑල්ල කෑල්ල පාඩම් කරලා විභාගයක් හරියට නිවැරදිව කොට දා ගන්න අමාරුයි. ඒක නිසා අපි සියලුම දෙනා විභාගයේ ලස්සනට හොඳයි පුතේ මේක දරුවෙක් අහලා තිනවා මුල් ස්ලයිඩ් ටික ආපහු දාන්නවද කියලා. අපි වෙනසටහන ඉවර වුණාම මම දාන්න. ඊළඟට අපි ඒ වගේ පිළියෙල කරගන්න මේසය පිළිවෙල කරගන්න විෂයන් ටික 1 2 3 4 කියලා පිළිවෙලක් කරගන්න. හරි නේද? එහෙම කරගන්න. එතකොට වැඩේ පහසු වෙනවා. මම හිතන්නේ අපිට සමාජිකයෝ 100යි බඳව ගන්න පුළුවන්. දැන් 100කට එක්කෙනයි දෙන්නේ අඩු වෙලා ඉන්නේ. හොඳයි. ඊළඟ එක දූල පුතාලා පාඩම් කරනවානේ දවසේම. ඒක නිසා විනාඩි 5ක්වත් නිසංසල පරිසරයක ගිහිල්ලා වාඩිලා ඉන්න. ගහකොළ දිහා බලන්න. විනාඩි 5ක්වත් මේක අවශ්‍යයි. මොකද අපේ මනසටත් පොඩි විවේකයක් අවශ්‍ය වෙනවා. නිින්ද විතරක් නෙමෙයි විවේකයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා නිසංසල තැනක් තෝරගන්න. පාඩම් කරලා ඉවරලා චුට්ටක් එළිය ගිහිල්ලා ගහක් දිහා බලන් ඉන්න, කුරුල්ලෙක් දිහා බලන් ඉන්න, වෙන දෙයක් දිහා බලන් ඉන්න. ඒ වගේ චුට්ටි වෙලාවක් මේ වෙනුවෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම කෙනෙකුටම මම හිතනවා ඒක ඔබේ මනසට ලොකු සහනයක් වෙයි කියලා. ඊළඟට පාඩම් කරන අතරතුර විනාඩි 10කට වරක්වත් ගහකොළක් තියෙන දිහා බලන්න. කොළ පාට දිහා බලන්න. ඉතින් ඒකට කරන්න ඕනේ මොකද්ද? ඔබ පාඩම් කරන තැන පොඩ්ඩක් ජනේලයක් හෝ දොරකින් එළිය පේන තැනක් ලෑස්ති කරගන්න. අඳුරු කාමරයක ඉඳන් පාඩම් කරන්න එපා කොහොමද? පාඩම් කරන කෙනා අනිවාර්යයෙන්ම චුට්ටක් එළිය බලන්න. ඒ කියන්නේ ඒක බල ඉන්න කියනවා නෙවෙයි. එතකොට අර ඇහි තියෙන ફોකස් එක මොකද අපි කම්පියුටරේ දිහා හරි පොත දිහා හරි බලනකොට පුතාලා දන්නවා මේ අඩියක එකමාරක දුරින් තමයි අපේ ඇහැ ફોකස් වෙලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මේක ටිකක් දුර බලන්න. විශේෂයෙන් කොළ පාට වගේ ඇහැට සෞම්‍ය දෙයක් දිහා බලන්න ඔබේ ඇහැටත් විවේකයක් ලැබෙනවා. ඒ වගේම ඔබේ මනසටත් හොඳ විවේකයක් ලැබෙනවා. ඒකයි තියෙන්නේ. ඒක මේ අනිවාර්යයෙන්ම කරන්න මොකද ඊටාම් වැදගත් වෙනවා. නැත්තම් අර ඇහැ ගොඩාක් වෙහෙස වුණාම ඉක්මනටම නිින්ද යනවා. හරි අමාරුයි මේ එක. ඒක නිසා ඊළඟට වැදගත්ම දෙයක් පාඩම් කරන දූල පුතාලා හැමෝම පුළුවන් තරම් ජලය පානය කරන්න. අඩුම ගානේ ලීටර 1.5ක්වත් බොන්න. මොකද ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ජලය පානය කරන්න මේ හැකිතරම් ජලය පානය කරන්න. මොකද බොහෝ අය ජලය පානය කරන්නෙම නැහැ. ඒක නිසා පාඩම් කරනකොට ඒකේ ලොකු ශාරීරික වශයෙන් බලපෑමක් තියෙනවා. අපේ දූල පුතාලා ඉතින් පාඩම් කරනවා, පන්ති යනවා, වෙන දේවල් කරනවානේ. දැන් නම් ගෙදර ඉඳන් ඔන්ලයින් නේ මේ වෙනසටහන් වලට ඉන්නේ. ඒ වුණාට අපිට මගහැරෙන දෙයක් තමයි ජලය. ජලය පානය කිරීම ඉතාම වැදගත් දෙයක් බව මතක තියාගන්න. අඩුම ගානේ ලීටර 1.5ක්වත් ජලය දවසකට පානය කරන්න. තේ වලට හෝ වෙනත් දියර ಜಾති වලට අමතරවයි මම මේක කියන්නේ. ඒකේ වැදගත්කමත් මම දැන් ඊළඟට කියන්නම්. මොකද අපේ මොලෙන් 80%ක් විතරම තියෙන ජලය. අපේ මොළයට ඔක්සිජන් වගේම ජලයත් ඉතාම වැදගත් වෙනවා. මොකද ජල පෘෂ්ඨයකින් මේක හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ජලය අඩු වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් ජලය පානය කරන්න. හරිද? ඒක කරන්නේ මෙහෙමයි පුතේ. ඔබට මේක අමතක වෙනවා. ඔබ පාඩම් කරන තැන පුළුවන් නම් තියාගන්න අර වීදුරු බෝතලයකට වතුර එකක් පුරවන්න. එතකොට ඔබ දන්නවා එතන මිලිලීටර් 750ක් විතර තියෙනවා කියලා. නේද? අපි මේ මිලිලීටර් 750 පීලි වුණා ඊළඟට ටාගට් එකක් තියාගන්න නෑ මම පොට්ටක් පාඩම් කරලා වතුර ටිකක් බොනවා කියලා. මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් වැදගත් නෑ කියලා. හැබැයි අපේ මුළු ශරීරයේම ක්‍රියාකාරීව පවත්වාගෙන යාම සඳහා
ජලයට විශාල දෙයක් කරන්න පුළුවන්. වෙන පැණිබීම ಜಾති ගැන නෙමෙයි මම මේ කියන්නේ. හරිද? හැමෝම පුළුවන් නම් ජලය පානය කරන්න. රූපවාහිනියේ නරඹන එක නතර කරන්න. අමාරු වැඩක් නේද? පුළුවන් නම් අවම කරන්න. බැරිම නම් ඉතින් චුට්ටක් බැලුවට කමන්නේ. හැබැයි මම යෝජනා කරලා තියෙන්නේ ප්‍රවෘත්ති වගේ දේවල් වල මුල් කොටස විතරක් බලන්න කියලා. හරිද? ඒකට හේතුව ඇයි? මේ දවස්වල පෙන්වන දේවල් වල බලන්න තරම් වැදගත් දෙයක් ඇත්තෙම නැහැ. අපේ සිත දූෂ්‍ය වෙන අපිට කේන්ති ඇති වෙන දේවල් තමයි ප්‍රවෘත්ති වල වැඩිපුර පෙන්වන්නේ. ඉතින් තව මාස 3ක් අපිට මේ හිත පාලනය කරගෙන විභාගෙ හොඳින් සමත් වෙන්නනේ ඕන. ඒක නිසා මේ දූල පුතාලා මේ මාස 3 කැපකිරීමක් කරා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මේ රූපවාහිනියේ බැලුවට පස්සේ ඒකේ තියෙන දේවල් අපේ හිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒ කරන වෙලාවට පැහැදිලිවම අපේ පාඩම් කිරීමේ දේවල් එතනින් නතර වෙනවා. ඒක නිසා රූපවාහිනියෙන් අපිට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒක නිසා කොයි වෙලාවකවත් ඒක කරන්න එපා. නිින්ද නම් අත්‍යවශ්‍යයි. හරිද? විශේෂයෙන්ම නිින්ද අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා ඔබට ප්‍රමාණවත් නිින්දක් අවශ්‍ය වෙනවා. දූල පුතාලා හැමෝම මතක තියාගන්න ඔබට ප්‍රමාණවත් නිින්දක් ඕනෙමයි. හරිද? ඒක නිසා අපි නිින්ද ගැන ඉස්සරහට කතා කරමු. නිින්ද අත්‍යවශ්‍ය දෙයක්. හරිද? ඒක දැනට මතක තියාගන්නකෝ. ඉතින් ටිකක් අමාරු දේවල් තමයි දැන් කියන්නේ. අමනාප වෙන්න එපා. හැබැයි පාඩම් කරලා විභාගේ ලංකාවේ පළවෙනියා දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න හිතාගෙන ඉන්න දරුවෝනේ ඉන්නේ ගොඩක්. මොකද අපි ඔබත් එක්ක සමීක්ෂණයක් කළා. අපි Google form එකක් ගෙව්වා. බොහෝ දරුවන්ගේ අනාගත ඉලක්ක ගැන අපි දැකලා පුදුම විදියට සතුටු වුණා. මොකද දරුවෝ මට ලියලා තිබුණා මම දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න තමයි සර් කැමති කියලා. ඉතින් එහෙම දරුවන්ට අපිට දෙයක් කියලා දෙන්න ලැබෙන එක අපේ වාසනාවක් විදියටයි දකින්නේ. උදේ 5ටවත් අඩුම ගානේ නැගිටින්න. මොකද මම කියලා තියෙනවා රෑ 11ටවත් නිදා ගන්න. ඇයි? පැය 6ක්වත් නිින්ද අවශ්‍යයිනේ. ඉතින් දරුවෝ ගොඩාක් රෑ 2-3 වෙනකම් පාඩම් කරනවා. ඊට පස්සේ ආයි පාන්දර 3-4ට නැගිටලා පාඩම් කරනවා. සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵලයක් නැති වෙනවා මානසිකව. පැය 6කවත් නිින්දක් ලබා ගන්න. හරිද? ඒක ඉතාම වැදගත්. අවම පැය 6කවත් නිින්දක් ලබා ගන්න. මොකද හේතුව මේ පැය 6ක නිින්ද ඉතාම හොඳ ඩීප් ස්ලීප් එකක්. ගැඹුරු නිින්දක් ලබා ගන්න. හරිද? ඒ කියන්නේ භාගයට නිදා ගන්න එපා. මේ පැය 6 ඔබට මම හිතනවා විශේෂ වැදගත් පැය 6ක් වෙනවා. මොකද ඔබේ වෙහෙස වෙච්ච මනස, ඔබේ වෙහෙස වෙච්ච ශරීරය රිකවර් කරන්නේ මේ පැය 6ේදී. ඉතින් මම ඊට පස්සේ වරහන් ඇතුලේ දාලා තියෙනවා අඩුම ගානේ පැය 6ක් නිදා ගන්න ඕන වගේම 4ටවත් නැගිටින්නට හැකිනම් අගනේය කියලා. මොකද හේතුව මේ 4ටවත් නැගිටින්න හැකිනම් අගනේය කියලා දාලා තියෙනවා. ඒ අගනේය කියලා දාලා තියෙන්නේ ඔබ දන්නවනේ අහලා තියෙනවනේ බ්‍රහ්ම මූර්තිය කියලා දෙයක්. බ්‍රහ්ම මූර්තිය කියලා දෙයක් අහලා තියෙනවනේ. ඒක බ්‍රහ්ම මූර්තිය කියන්නේ උදේ 4-6 අතරේ වෙලා. ඒ කියන්නේ පාඩම් කරන දරුවෙකුට වටිනම වෙලා. ඉතින් එහෙමනම් අපි තව චුට්ටක් කලින් නිදා ගන්න වෙනවා 11 නෙවෙයි. ඊට චුට්ටක් කලින් විතර නිදා ගන්න වෙනවා. ඒක ඉතාම වැදගත්. මොකද මේ අපි මේ පැය 6 කාලය පරිම උත්සාහ කරන්න මේවා. ඊට අමතරව මම තවත් ඔබට කැමති වෙන දෙයක් දාලා තියෙනවා. ඒ තමයි විනාඩි 15ක විතර පුංචි විවේකයක් ගන්න. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ නැප් එකක් කියලා. නිින්දක් නෙමෙයි මේක මතක තියාගන්න. මේ පැය ගණන් දවල්ට නිදාගත්තොත් නම් ගැටලුවක් වෙනවා. හැබැයි අපි මම යෝජනා කරන්නේ නැප් එකක් ගන්න කියලා. හරිද? නැප් එකක් ගන්න කියලා. ඒක නිසා පුංචි නැප් එකක් ගන්න පුළුවන් නම් ඒක හොඳ වෙයි ඔබ සියලු දෙනාට. හරිද? ඒක විනාඩි 15කට වඩා නිින්ද යනවා කියලා එක දරුවෙක් දාලා තියෙනවා. එහෙම නිදාගත්තොත් නම් පැටියෝ මේ විභාගයකට දාගන්න බැරි වෙනවා. මතක තියාගන්න මේ අර සුව පහසු විදියට හොඳකට ඇඳක දිග ඇරිලා නිදාගත්තොත් නම් අපිට පැයක් දෙකක් දෙයයි. මේ කියන්නේ නැප් එකක්. ඒ කියන්නේ ඔබ Google වල ගහලා බලන්න. ඉතා කෙටි නිින්දක්. සමහරට පොඩි හාන්සි වෙන සෝෆා එක කුටුවක පුංචි නිින්දක්. ඒකෙනොත් අර මනසට දවල් කාලේ හොඳ සහනයක් විවේකයක් ලැබෙනවා. මේක ඉතින් අත්‍යවශ්‍යම නෑ. හැම දරුවම කරන්න ඕනෙත් නෑ. ඔබට ටිකක් අනිත් එක කැම මේකක් ගන්න එක වැදගත් වෙයි. ඊළඟ අපි බලමු ස්ටඩි විෂය බාහිර කරුණු ගැන අධ්‍යයනයක් කරන්න. මේ දූල පුතාලා දැන් පාඩම් කරනවානේ. Tamanට අදාළ විෂය ගැන පාඩම් කරනවානේ. හැබැයි
ගැඹුරු අධ්‍යයනයක් කරන්න කරන විෂය. ඒ කියන්නේ ඒකට අදාළ වෙන වෙන උතුරු තියෙනවා ස්ට්‍රීම් එක මැත් ස්ට්‍රීම් එක ඇතුළු ගොඩාක් විෂය දාවල් දරුවෝ ඉන්න නිසා පොඩි විභාගයකට තියෙන බිය නැති කරගන්න. අපි බය වුණොත් කිසි දෙයක් කරන්න බැරි වෙනවා. නේද? ඒක නිසා හැම වෙලාවෙම විභාගයකට බය වෙන්න එපා. බය වුණොත් අපිට විභාගයේ ගොඩ දාගන්න බැරි වෙනවා. ඉතින් විභාග බය නැති කරගන්න. බය නැති කරගන්නේ පෙර සූදානම් වීමෙන්. හොඳට සූදානම් වුණාට පස්සේ විභාගයට මේ වෙන එක එච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම විභාගයට හොඳට සූදානම් වෙච්ච දරුවෙකුට විභාග බයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. නේද? ඒක නිසා අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. විභාගයට තියෙන බය පොඩ්ඩක් හරි නැති කරගන්න. හරි. දීර්ඝ පැහැදිලි කිරීමක් ඕනයි කියලා පැටිෙක් දාලා තියෙනවා. දුවෙක් දුමුතෙද දන්නේ නැහැ. හොඳයි මම කියලා දෙන්නම් ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපි මේ වෙනුවෙන් ඔබ වෙනුවෙන් අද මේ වැඩසටහන වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් වෙන ඕන දෙයක් අහන්න නැති දෙයක් ආපහු කියලා දෙන්න. ඒ ගැන හිතන්න එපා. ඔබේ හැකියාවන් හා දක්ෂතාවයන් ගැන විශ්වාස කරන්න. විභාගයක් දිනන්නේ Tamanට පුළුවන් කියලා විශ්වාස කරන කෙනා. හිතන්න අපේ මනසට බිලියන්ස් ගානක ධාරිතාවයක් තියෙනවා. බයිට් බිලියන්ස් ගානක ධාරිතාවයක් තියෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන කම්පියුටර්ස් වල ධාරිතාවය එකතු කරොත් ඒ හා සමාන ඊටත් වැඩි ධාරිතාවයක් අපේ මනසේ තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් හරි ඒ ගැන හිතන්න එපා. ඔබට තියෙන්නේ මේ ටික පිළිවෙලට ඇතුල් කරගන්න. ඒක නිසා හැකියාවයි දක්ෂතාවයයි ගැන පොඩ්ඩක්වත් අවිශ්වාස කරන්න එපා. ඒ ගැන විශ්වාසය තියාගන්න. ඔබට දිනන්න පුළුවන්. ඒ විශ්වාසයේ මත ඉස්සරහට අපි යමු. ඊළඟට අධික වෙහෙස සුදුසු නැහැ. ක්‍රෑම් කරනවා කියලායි මේකට කියන්නේ. ඒ කියන්නේ අපි අර කාගෙන පාඩම් කරනවා කියන්නේ වතුර බේසම් වල කකුල් දාගෙන පාඩම් කරනවා කියන්නේ අපි තටම පාඩම් කරනවා කියන්නේ ඒක එච්චර සාර්ථක නෑ පුතේ. මොකද එහෙම අපේ මොලේ සූදානම් නෑ බාර ගන්න. පැය ගාණක් පාඩම් කරනවා කියන්නේ S2 නිකන් මුක්කු ගහගෙන මෙහෙම කරගෙන පාඩම් ඒවා ප්‍රතිඵලදායක නෑ. ඒකයි මම මේ කිව්වේ මානසිකව දෙන්න තියෙන උපදේශ තමයි ඔබට මේ අධික වෙහෙස සුදුසු නෑ. ඔබට අධික වෙහෙස නම් ඒ කියන්නේ ඔබ පාඩම් කරනේම ඇත්තටම මොලේට යන්නේ නැහැ. මොලේට ගන්නෙ නැහැ ඒක. තේරුමක් නැහැ. ඉතින් බොරුවට මහන්සි වෙනවා වගේ ඒක තේරුමක් නැහැ. ඊළඟට මේ මාස 3 බාහිර ක්‍රියාකාරකම් වලින් මදකට ඈත් වෙන්න. හරිද? ගොඩාක් දරුවන්ට විභාගයේදී වර්ධින දෙයක් තමයි බාහිර ක්‍රියාකාරකම්. ඒ කියන්නේ සමාජ සේවය. නැත්තම් ඕපදූප කියන එක. එක එක්කෙනාගේ තොරතුරු හොයන එක. විශේෂයෙන් මේ දවස්වල තියෙන අපේ සමාජ මාධ්‍යවල සැරිසරන එක. ඉතින් පොඩ්ඩක් පුළුවන් නම් ඒ කැපවීම කරන්න. බාහිර දේවල් වලින් මේ මදකට ඈත් වෙන්න. මේ මාස 3 පුංචි කැපකිරීමක් කරන්නකො දිනන්න පුළුවන් විභාගේ. මාස 3ක් හොඳටම ප්‍රමාණවත් ලොකු ගේමක් ගහන්න පුළුවන් මහන්සි වෙලා කැප වෙලා කරන කෙනෙකුට. පැය එකමාරයි තියෙන්නේ පුතේ මේක මේ විනාඩි 90කදී මම මේ 100 කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ දරුවෝ එනවා යනවා ඒකයි තියෙන ගැටලුව. ඊළඟ එක කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්න. දැන් අපිට උදේ 5 ඉඳලා අපි රෑ 11 වෙනකම් පාඩම් කරනවා කියලා හිතමු. නැත්නම් උදේ 4 ඉඳලා රෑ 10:00 විතර වෙනකම් පාඩම් කරනවා කියලා හිතමු. කොච්චර වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ පැය 6ක් ඇතිරු පැය 18ක් තියෙනවා. පැය 18කින් මම ඔබට යෝජනා කරන්නේ අඩු ගානේ පැය 10ක් විධිමත්ව හොඳට පාඩම් කරන්න කියලා. පැය 10ක්. හරිද? ගොඩාක් වෙලා අවශ්‍ය වෙන්නේ නැහැ. පැය 10ක් කාලය පාඩම් කරොත් මම විශ්වාස කරනවා මේ වැඩේ උපරිම කොට දාගන්න පුළුවන්. ඒතකොට පැය 18ක්ම තියෙනවනේ. ඉතින් කන්න බොන්න, ඇවිදින්න, වොෂ් එකක් දාන්න මේ ඔක්කොටම කාලය වෙන් කරලා. අපි ඒක ඉස්සරහට කතා කරමු. නිසි පරිදි කාලය කළමනාකරණය කරගන්න. ඊළඟට නිකන් හිතන්නකෝ දැන් ඉදිරි මාස 3ක් තියෙනවා නම් අපිට දින 90ක් තියෙනවා. දවසකට පැය 10ක් වෙන් කළොත් අපිට පැය 900ක් තියෙනවා අපේ වැඩේ කරන්න. පුංචි පහේ කාලයක් නෙවෙයි නේද? පැය 900ක් තියෙනවා. මේ පැය 900 එක විෂයකට පැය 300ක් තියෙනවා. මේ පුතාලට අවශ්‍ය නම් වෙන් කරගන්න.
නේද? ඒ කියන්නේ එක ලකුණකට පැය 3ක් තියෙනවා. ඒ කියන්නේ අපි බිඳුවෙන් පටන් ගත්තා කිව්වොත් හැබැයි මේ දැන් හැම දරුවෙක්ම මම විශ්වාස කරනවා ඔබේ මට්ටමේ හැටියට ලකුණු 80 100 මට්ටමේ අය ඉන්නවා 50ට උඩ ඉන්න අය ඉන්නවා ඊට පොඩ්ඩක් පල්ලෙහා කීප දෙනෙක් ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. හැබැයි අපිට එකේ ඉඳලා පටන් ගත්තත් අපිට එක ලකුණකට අපිට මහන්සි වෙන පැය 3ක් තියෙනවා කියන්නේ ලොකු කාලයක්. ඒක නිසා පැය 900ක වගේ කාලයක් තියෙනවා. ඒක පුතේ 17 වෙනි එක මම ඊළඟ වතාවක ආපහු වැඩ ඉවරුණාම කියන්නම්. මොකද අනිත් දරුවෝ ගොඩාක් 100 දෙනෙක් බලන් ඉන්නවනේ. ඔයාට ඒ වෙනුවෙන්ම ආපහු ඒක කියලා දෙන්නම්. ඊළඟ එක ප්‍රමාද වෙන්න එපා. දැන් මේ වැඩසටහන ඉවර වෙච්ච ගමන් පටන් ගන්න. පැය 900 අපි පාවිච්චි කරලා උසස්ම ප්‍රතිඵලයක් වෙන්න. හරිද? ඒකට ප්‍රමාද වෙන්න එපා මොහොතක්වත්. පාඩම් කිරීමේ කාලසටහනක් හදාගන්න. දුර්වල විෂයන් වලට ප්‍රමුඛතාවය දෙන්න. කාලසටහන හදන්නේ මෙහෙමයි. දැන් උදේ පාන්දර නැගිට්ට ගමන්ම මූණේ කබ තියාගෙන ඇවිල්ලා පාඩම් කරන්නේ නැහැ නේද? මුණකට හොදගෙන බුදුන් වඳිනවා නම් වැඳලා තමන් අදහන ආගමක් අදහලා වොෂ්රූම් යනවා නම් ගිහිල්ලා ඒ කටයුතු කරගෙන ඇවිල්ලානේ පිළිවෙලකට වාඩි වෙන්නේ. එතන ඉඳලා හදාගන්න කාලසටහනක්. දුර්වල විෂයන් වලට දවසේ වැඩි කාලයක් වෙන් කරන්න. දැන් ගොඩාක් විභාගවලට ඉදිරිපත් වෙන දූල පුතාලා වරද්ද ගන්න දෙයක් තමයි අපිට පහසු පාඩම තමයි කරලා තියෙන්නේ නේද? මමත් විභාග 100 ගානකට විතර ඉදිරිපත් වෙච්ච කෙනෙක්. ඒතකොට දැනට මම මගේ ආචාර්ය උපාධියට සූදානම් වෙනවා විශ්වවිද්‍යාලේ. ඉතින් ඒක නිසා අපිටත් වෙච්ච වැරද්දක් තමයි අපි ලේසි පාඩම තමයි ගන්න. ඒකට මම ඕනනම් උදාහරණයක් කියන්නම් පුතාලටත් ඒක සමහර ලාවට අත්දැකීම් ඇති. ඔය ඉංග්‍රීසි විෂය සමහරු ටිකක් කරදරයක් විදිහට දකින්නවනේ. අපිට ඉංග්‍රීසි වල අර ඇම්මිසා මුල් ටික හොඳට පුළුවන්. ඇයි හැමදාම කරලා තියෙන්නේ ඒක විතරයි. ඒක නිසා මේක වරද්ද ගන්න එපා. දුර්වල විෂයන්ට ප්‍රමුඛතාවය දෙන්න. දුර්වල විෂයන්ට ප්‍රමුඛතාවය දෙන ගමන් කාලසටහනක් හදාගන්න විනාඩි 30න් 30ට මම ඒක දැන් ඊළඟට කියනවා. කෙටි කාලයක් තමයි පැටියෝ පාඩම් කරන්න ඕන. හරිද? වරද්ද ගන්න එපා මේක. ඔබ අහලා තියෙනවනේ දැන් ඉස්කෝලේ අපේ තියෙන කාලසටහන කාලච්ඡේද කියලා තියෙන පීරියඩ්ස් කාලච්ඡේද හදලා තියෙන්නේ විනාඩි 45න් 45ට. ඒකට හේතුව මොකද? මේක අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් හදලා තියෙන දෙයක්. අපේ මනස මෙහෙම උඩට වැඩ කරගෙන ගිහිල්ලා වක්‍රයක් විදියට නැත්නම් කර්ව් එකක් විදියට ප්‍රස්ථාරයක් විදියට ඊට විනාඩි 30කට විතර පස්සේ ඒකේ ධාරිතාවය බහිනවා. ඵලදායිතාවය බහිනවා. අඩු වෙනවා. එතකොට අපි කොච්චර ඒකට තව ඇතුල් කරන්න හැදුවත් ඒක ඔළුවෙන් ගන්නෙ නෑ. ඒක තමයි අපේ මනසේ ස්වාභාවික ක්‍රියාකාරීත්වය. ඒක නිසා මේ හැම දරුවෙක්ම මතක තියාගන්න අපිට විනාඩි 30ක් 35ක් තමයි එක විෂයක් එක වෙලාවක් පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා වෙලාවල් පාඩම් කරන්න එපා. සමහරු පැය 2 3 එක දිගට අර ක්‍රෑම දානවා කියලා මම කලින් කිව්වේ. ඒක ඇත්තටම එච්චර ප්‍රතිඵලදායක නැහැ. ඒක මතක තියාගන්න. මේ එක පුතෙක් අහලා තියෙන ප්‍රශ්නේ පොට්ටක් ආයෙම මට පොඩ්ඩක් ලියන්නකෝ. ඔයාගේ වචන ටික අඩුවෙන් තියෙන්නේ. හොඳයි. අපි එතකොට මේ පාඩම් කරන අතරේ අර විනාඩි 30ක් විතර එක විෂයක් පාඩම් කරලා එක පාඩමක් එහෙම නැත්නම් එක කොටසක් එක අංකයක් එක තියෙන ඒ කොටස පාඩම් කරලා විනාඩි 30 ගත වුණාම පුංචි විවේකයක් ගන්න. කෙටි විවේකයක්. ඒ කියන්නේ පැය ගාණක් නෙමෙයි. තේ එකක් බොන්න, වතුර එකක් බොන්න, වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න. එහෙම නැත්නම් නැගිටලා චුට්ටක් නැවත වාඩි වෙන්න මේ විනාඩි 2ක විතර 3ක විතර විවේකයක් මම කියන්නේ. සමහර ලාවට ගේ වටේ රවුමක් ගිහිල්ලා එන්න. නැත්තම් අර මං කියපු හිත නිවෙන මොන හරි සින්දුවක කෑල්ලක් විතරක් අහන්න. ඒක දිගට දිගට අහන්න ඕනේ නැහැ. දැන් අපි අපේ මනස ස්විච් ඕෆ් කරලා නැවත ඔන් කරනවා. එතකොට මනසේ තියෙන වෙහෙස අඩු වෙලා අපි අලුත් දෙයකට හිත යොමු කර ගන්නවා. ඒකයි කරන්නේ. ඒක නිසා පාඩම් කරනකොට විවේකයක් අරගෙන පුංචි විවේකයක් 30 minutes පාඩම් කරන්න විනාඩි 2ක විතර විවේකයක් ගන්න ඊළඟ විෂයට යන්න. නැත්තම් අර කරගෙන ගියපු එකේම ඊළඟ එක කරාට කමක් නැහැ. හැබැයි පුංචි විවේකේ මතක තියාගන්න. මොකද අපේ මනසේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක ඊළඟට නැත්තම් නැති වෙනවා. හරිද? ඒක නිසායි මේක කිව්වේ. මේක හොඳට මතක තියාගන්න. මේ විදිහට කළොත් ඔබට ගොඩක් දේවල් ඔබේ ධාරිතාවයට දාගන්න පුළුවන්. පාඩම් කරන්න පටන් ගන්න කලින් ගැඹුරු හුස්මක් ගන්න. මම අර පටන් ගන්නකොට මේ අභ්‍යාසය කරලා පෙන්නුවා. ගැඹුරු හුස්මක් ගන්න. ඉතින් මේක හැම විනාඩි 30කට සැරයක් කරාට පාඩුවක් නැහැ. මොකද හුස්ම ගන්න හැම වෙලාවකම සමහර වෙලාවට අපේ මනසට හොඳ ඔක්සිජන් පරිමාවක් ලැබෙනවා. ඒ ලැබෙන ඔක්සිජන් ටික නිසා ඔබේ මනස ගොඩාක් තව ධාරිතාවය වැඩි වෙනවා.
කියවන එක පාඩම් කරන එක පුරුද්දක් කරගන්න. හරිද? ඒ කියන්නේ මේ දවස්වල නම් ඒක පුරුදු වෙලා තියෙන්නේ. ආස කරගන්න. ආස වැඩක් කරගන්න. එතකොට මේක මහා කරදරයක් කියලා හිතෙන්නේ නැහැ. කරන්නමයි හිතෙන්නේ ආසාවෙන් පාඩම් කරන්න හිතෙන්නේ. ඊළඟට විෂය ගැන පරතරටම දැනගන්න ආසාවක් ඇති කරගන්න. මේ විෂයන් ඉගෙන ගන්න තියෙන එක පුංචි මනෝවිද්‍යාත්මක රහසක් තමයි දුවේ පුතේ. ඔබ කරන මොන විෂයක් වුණත් ඒකේ ඔබේ ගුරුවරයාටත් වඩාම ඉගෙන ගන්නවා කියන තැන ගිහිල්ලා මනසින් හිතාගෙන ඔබේ උනන්දුව කියන එක ඇති කරගන්න. මට මතකයි මා කුඩා කාලේ මගේ සංගීත ගුරුවරයා අපිට කියලා දුන්න කවියක්. ඒ තමයි කුඩා ළමා කලයේ අකුරට හුරු යන්නට ය නිකම් නොහරු හොඳට පිහිට වෙති ගුරුවරු හොඳට පිහිට වෙනවා. හැබැයි අන්තිම පදේ තමයි වන්නට බල උන්හට ගුරුවරයාටත් ගුරුවරයෙක් වෙනවා කියලා හිතාගෙන ඉගෙන ගන්න. ඔබ සයන්ස් ස්ට්‍රීම් එකේ වෙන්න පුළුවන්, මැත්ස් ස්ට්‍රීම් එකේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ මොනවා හරි මැත්ස් වල ගානක් හදනවා වෙන්න පුළුවන්, ෆිසික්ස් වල ගානක් හදනවා වෙන්න පුළුවන්. ගුරුවරයා හදපු විදිහට වඩා හොඳ ක්‍රමයක් අල්ලගන්න උත්සාහ කරන්න. එතකොටයි මේ විෂයට ආසාවක් ඇති වෙන්නේ. හරිද? කලා විෂයන් කරනවා වෙන්න පුළුවන්, සමහරට රචනාවක් ලියන වෙන්න පුළුවන්. ඔබ ගුරුවරයාට වඩා දක්ෂ ලෙස මේක ලියලා එතකොට තමයි ඔබට ආසාවක් ඇති වෙන්නේ. මොකද හැම වෙලාවකම මතක තියාගන්න අපේ මොටිවේෂන් එක රඳා පවතින්නේ රිසල්ට්ස් මත. රිසල්ට්ස් ආවොත් තමයි මොටිවේට් වෙන්නේ. රිසල්ට්ස් ආවොත් මොටිවේට් වෙනවා. රිසල්ට්ස් නැත්තම් මොටිවේට් වෙන්නේ නැහැ. රිසල්ට්ස් කියන එකේ තේරුම මේ විභාගෙ ලියලා ප්‍රතිඵල නෙමෙයි මම මේ කියන්නේ. ගානක් හැදුවා ඒකේ උත්තරේ හරි නම් ඒකත් මොටිවේෂන් එකක්. රචනාවක් ලිව්වා ඒක ලකුණු 100ක් දෙනවා නම් 100න් 90ක්වත් ගත්තා නම් ඒක මොටිවේෂන් එකක්. ඒක ගැන මම මේ කිව්වේ. හරිද? ඊළඟට විෂයට අදාළව අතිරේක තොරතුරු සොයාගෙන කියවන්න. හරිද? විෂයට අදාළව අතිරේක තොරතුරු තියෙනවා නම් කියවන්න. දැන් හැබැයි මේ මාස 3ක කාලය මම හිතන්නේ ওই වැඩේට ඒ තරම් සුදුසු නෑ කියන එක තමයි මගේ අදහස. මම මේකේ දාලා තිබුණාට ඕනම විෂයක් ඔබ කලා විෂයක් කරන වෙන්න පුළුවන්, වාණිජ්‍ය විෂයක් කරන වෙන්න පුළුවන්. ඒකේ අතිරේක තොරතුරු සොයාගෙන කියවන්න. මොකද විෂය ප්‍රාමාණික දැනුමක් තියෙනකොට විභාගයකට උත්තර ලියනවා කියන එක සිම්පල්. උත්තර පත්‍ර පරීක්ෂකවරයාටත් තේරෙනවා මෙයා නම් මේ විෂය දන්නවා හරියට. ඒකයි. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හරියටම දැනගෙන කරා. ඊළඟට මෙන්න මේක නම් වැදගත්ම දෙයක්. මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ ගතියක් මේක මම කියන්නේ. පාඩම් කරන මිතුරු ඇසුරක් සදාගන්න. ඒ කියන්නේ ඔබේ ඉන්න ක්ලික් එක, ගැන්සිය, යාළුවෝ සෙට් එක අනිත් අයත් පාඩම් කරන අය කරගන්න. මොකද පාඩම් නොකර නිකන් එහාට මෙහාට වෙවි ඉන්න කණ්ඩායමක් නම් ඔබේ මිතුරෝ ඉන්නේ දැනට. ඒ කියන්නේ ඔබටත් එතකොට හිතෙනවා පාඩම් කරන්නට වඩා හොඳයි පොඩි රස්තිය ආදු පාරක් ගහලා ආවනම්, පොඩි සෙල්ලමක් කරලා ආවනම් කියලා. පොඩි වරුවක් කමක් නැහැ මල ගෙදරක ගිහිල්ලා ආවනම් කියලා. එහෙම දැන් මේ කාලේ කොරෝනා නිසා වැඩි එළියට පහළියට යන්න වෙන්නේ නැහැ. හැබැයි පාඩම් කරන මිතුරු ඇසුර තමයි වැදගත්. ඒ කියන්නේ ඔබේ අනිත් යාළුවත් ඔබ වගේම කරට කර පාඩම් කරන, විභාගෙට උනන්දු වෙන, විභාගෙ ගොඩ දා ගන්න උත්සාහ කරන කෙනෙක් වුණොත් මං හිතනවා අනිවාර්යයෙන්ම ඒක පාඩම් කරන මිතුරු ඇසුරක් කරගන්න. එහෙම එක යාළුවෙක් හරි හොයාගන්න. ඔබට වඩා දක්ෂ යාළුවන් කීප දෙනෙක් සොයාගන්න. විභාග දිනන අධ්‍යාපනයේ ඉහළට යන රහස තමයි හැම වෙලාවෙම ඔබට බෙන්ච්මාර්ක් කරනවා කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඔබට වඩා වැඩි කෙනෙක් හොයාගන්න. මොකද නැත්තම් ටාගට් එකක් ඉලක්කයක් නැහැනේ. එයත් එක්ක මේ තරඟ කරන්න යාට රාජ්‍ය කරන්න නෙමෙයි. දෙන්න එතකොට එකටයි යන්නේ. ඔබ අහලා තියෙනවනේ මැරතන් එකක් වුණත් දුවනකොට පිටිපස්සෙම කෙනෙක් නැත්තම් අපේ වේගය බහින්න. ළඟම කෙනෙක් ඉන්නවා නම් තමයි අපිට ගැම්මක් එන්නේ, ආසාවක් එන්නේ. ඒ වගේ තමයි. ඉතින් දැන් ඔබේ දක්ෂ යාළුවෙක් ඉන්නවා නම් එයත් එක්ක කරට කර පාඩම් කරන්න හිතෙනවා, ලකුණු ගන්න හිතෙනවා, මේ වගේ දේවල් ඔබට කරන්න හිතෙනවා. මම කලිනුත් කිව්වා නිින්ද අත්‍යවශ්‍යයි. අවම පැය 6ක්වත් නිදා ගන්න. හරිද? ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ වගේම නිින්දට පෙර පුළුවන් නම් මද උණුසුම් ජලයෙන් ඇඟ හොදන්න කියලා තියෙනවා. මොකද හේතුව අර එතකොට පොඩ්ඩක් සනීපෙට නිින්ද යනවා. නැත්තම් ඔබට තියෙන්නේ පැය 6යිනේ. මේ පැය 6 නිදා ගන්න එක ටිකක් එහෙ මෙහෙ වුණොත්, නිින්ද කැඩුනොත්, කීපවරක් ඇහැරුණොත් එතකොට දවල් කාලය පුල්ම ඩල් වෙනවා. එතකොට හරි අමාරුයි පාඩම් කරන්න. පාඩම මතක තියාගන්නත් අමාරු වෙනවා. හරිද? ඊළඟට විභාග දිනපු අයගේ කතා කියවන්න. විභාග දිනලා මහාචාර්යවරු වෙච්ච, ආචාර්යවරු වෙච්ච, ලෝකයේ ඉහළට ගියපු මිනිස්සුන්ගේ කතාවක් එකක් හොයාගෙන කියවන්න. ඒ වෙනුවෙන් පැය ගණන් නාස්ති කරන්න එපා. මං කියවනේ අර පීරියඩ් එකක් අතරේ කාලයක් විනාඩි 30න් පස්සේ විනාඩි 5ක විවේකයක් ගන්නවා. එහෙම වෙලාවක
නැත්තම් පොඩ්ඩක් මහන්සි වෙලා පාඩම් කරපු වෙලාවක ටිකක් විවේක ගන්න වෙලාවක පාඩමක් විදිහට නෙමෙයි නිකන් මෙන්න මෙයා මෙහිමයි ජීවිතේ ජයගෙන තියෙන්නේ විභාග වලින් ඉහළටම සමත් වෙච්ච කෙනෙක් කියලා කිව්වම පොඩි මොටිවේෂන් එකක් එනවා. ඒකයි මම මේ කිව්වේ. ඊළඟට වැඩිම ලකුණු ලබාගත් අයගේ තොරතුරු හොයාගෙන පත්තර වාර්තා හොයාගෙන කියවා. දැන් පත්තර මේ කාලේ හොයන්න අමාරුයිනේ. ඒක නිසා Google වල ගහලා බලන්න කවුද highest mark ගත්තේ පහුගිය කාලේ කියලා. එතකොට ඒකේ පත්තර ටික එනවා. ඉතින් ඔයින් එකක් කියවන්න. මම මේ කියන්නේ දැන් පාඩම් වැඩ අරගෙන දවස් දෙක තුනක් මේක කියවන්න කියන එක නෙමෙයි. ඉතින් ලංකාවේ පළවෙනියා වෙච්ච එක්කෙනා අහවල් විෂයෙන් පළවෙනියා වෙච්ච එක්කෙනා. එයා ගැන පොඩි විස්තරයක් තියෙනවා නම් කියවන්න. මේක ඇත්තටම ඔබව මොටිවේට් කරන දෙයක්. ඒකයි මම මේ කිව්වේ කාලය නාස්ති කරගෙන කරන්න ඕන එකක් නෙමෙයි. ඔබව මොටිවේට් වෙන දෙයක්. ඊළඟට ඔබ දන්නවා YouTube එකේ Gold Coast වගේ ඒවායි තියෙනවා motivational video. පුළුවන් නම් එයින් එක වීඩියෝ එකක් දෙකක් හොයාගෙන බලන්න. මොටිවේට් වෙන ඒවා. ඉතින් ඒකත් ඔබේ මානසික උපදෙසක් මට දෙන්න තියෙන. මොකද ඔබ දැන් මහන්සි වෙලා පාඩම් කරනෝනේ. ඉතින් ඔබට පොඩි උත්තේජනයක් අවශ්‍යයි. ඒකටයි මේක කිව්වේ මේව පැය ගණන් ගත කරන්න එපා. විනාඩි 2යි 3යි උපරිම. හරිද? විභාගයට පෙර ඔබව පරීක්ෂා කරගන්න. බොහෝ දරුවෝ විභාගේ දවසට ගිහින් තමයි try කරන්නේ පැය 3ට විභාගේ ලියන්න. එහෙම කරන්න බෑ. ඒක නිසා මේක දැන් ඔබ කරනවා. අපේ පුතාලා කරනවා. නමුත් මම ඔබට නැවත කියනවා ඔබව හරියටම ටෙස්ට් කරගන්න. ඒ කියන්නේ පුතාලා දන්නවනේ දැන් මේ දවස්වල ඔලිම්පික් වලට කට්ටිය තෝරනවා. ඉතින් ඔලිම්පික් එකට තෝරන්නේ පරිසාදන මට්ටම. ඒ අවශ්‍ය ටයිමින් වලට ඒ කටයුත්ත කරන අයව විතරයි එතෙන්ට යවන්නේ. නිකම්ම යවන්නේ නැහැ. අපි කවුරු හරි කිව්වොත් මට හොඳට දුවන්න පුළුවන් මට දෙන්නකෝ අවස්ථාවක් ඔලිම්පික් ගිහලා එදාට දුවලා පෙන්නන්නම් කිය. ඒක නම් හරියන්නේ නැහැ. පුතේ මෙහෙදී ඒක දුවලා අපි ඒගොල්ලෝ කියන අවම පරිසාදන මට්ටම මිනිමම් ලෙවල් එක පහු කරලා පෙන්නන්න ඕනේ. ඒක නිසා විභාගයට පෙර කොහොමද ඔබ පරීක්ෂා කරගන්නේ? දැන් අපි කියමු එක්තරා විෂයකට අපිට ප්‍රශ්න 6ක් තියෙන උත්තර ලියන්න. පැය 3යි තියෙන්නේ. ඒකේ තේරුම අපිට පැය භාගයක් තියෙනවා එක මේකට. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන විනාඩි 20කදී 25කදී මේකට උත්තර ලියන්න. නේද? විනාඩි 20කදී 25කදී උත්තර ලියන්න. ඒක ඉතා වැදගත්. හරිද? ඊළඟට එතකොට ඔබට විශ්වාසයක් ඇති වෙනවා ඔබ ගැන කොහොමද මම මේක දින. ඊළඟට වැදගත්ම දේ තමයි විභාගයේ අපේ දරුවෝ ගොඩක් දෙනෙක් වරද්ද ගන්න දෙයක් මේ පුතාලා දූලා මතක තියාගන්න. මොටිවේෂන් වීඩියෝ ටිකක් ඉල්ලලා තියෙනවා මේ පුතෙක් අපි ඒක දෙන්නම්. ඔව් අපේ දැන් WhatsApp group එකක් තියෙනවනේ. ඔයාලා සම්බන්ධ වෙච්ච ඒකට මම මගේ කාර්යාලයට කියන්නම් ඔබ වෙනුවෙන් එයින් වීඩියෝස් ටිකක් link එක දාන්න සහ වීඩියෝස් උත් අපි පුළුවන් වුණොත් හොයලා දෙන්න. ඊළඟට ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න මෙන්න මේ විදියයි. හරිද? හැම විභාගයකම තියෙන රහසක් මේක. ගොඩාක් ප්‍රශ්න පටලවලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි ටිකක් කලබලයට මුල් හරිය බලාගෙන ඇවිල්ලා ටක් ගාලා උත්තරේ ලියන්න නිසා. ගොඩක් දරුවෝ මේ වරද්ද කරනවනේ. ඒක නිසා ප්‍රශ්නය කියවනකොට පෑනක් පැන්සලක් අතේ තියාගෙන ඉරක් ගහගෙන කියවන්න කියලා කියනවා. මම මේක කරන දෙයක්. මොකද වැදගත් දේවල් මේ ප්‍රශ්නය තුල අහලා තියෙන වැදගත් කරුණු දෙක තුන යටින් ඉරක් අදින්න. එහෙම ඉරක් ඇන්දම අපිට අහලා තියෙන ප්‍රශ්නේ පල්ලෙහා ලියන් යනකොට තේරෙනවා ආරයි. මේක තමයි අහලා තියෙන්නේ. මේකට තමයි මම උත්තරේ ලියන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? දැන් දිග රචනා ප්‍රශ්නයකට මටත් එහෙම වෙලා තියෙනවා. මම දැන් ප්‍රශ්නේ කියවනවා. කියවලා ඉවර වෙලා ටිකක් ලියන් යනකොට මගේ ඔළුවේ ප්‍රශ්නය දැන් අමතකයි. අහලා තියෙන එක. ඉතින් මම දන්න විස්තර ලියන් ගිහින් බැලුවම මේක අර අදාළ ප්‍රශ්නෙට අලයින් වෙලා නැහැ. කියන්නේ සමපාත වෙලා නැහැ. ඒ අවශ්‍ය උත්තරේ නෙමෙයි ලියවිලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා හැමෝම පැන්සලක් පෑනක් තියාගෙන ප්‍රශ්නේ මේන් පොයින්ට්ස් දෙකක් හෝ තුනක් තමයි අහලා තියෙන්නේ. හරිද? ආන්නේ ටික ඉරිගහ ගන්න. ඒකට උත්තරේ අලයින් කරන්න. ඒක තමයි ඊටාම වැදගත් දේ. හරිද? ඒක ඊටා වැදගත්. මීට පෙර විභාග ඉහළින්ම සමත් වෙච්ච කවුරු හරි ඔබේ පවුලේ කෙනෙක්, ඥාති කෙනෙක්, අසල්වැසියෙක් ඉන්නවනම් එයාගෙන් අහන්න. කොහොමද විභාගයක් කරන්නේ? ගුරුවරයෙක්ගෙන් අහන්න. විභාගයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මේක මේ දැන් අදත් මම කියලා දෙන්නේ මේ වගේ විභාග දිනන ක්‍රමයක්. තව කෙනෙකුන් නිකන් ඉන්න ගමන් අහන්න කොහොමද දැන් පහුගිය දවස් දැන් මේ ආසන්නේ පේපර් ලියපු අය ඉන්නවනේ. දැන් මම මීට වසර ගණනාවකට කලින් ලියපු කෙනෙක්නේ. ආසන්නේ පේපර් ලියපු කෙනෙක්ගෙන් අහන්න පහුගිය පේපර් එකේ කොයි වගේද අහලා තිබුණේ මොනවද තියෙන්නේ වගේ දේවල්. මේව මේ පැය ගණන් සාකච්ඡා නෙමෙයි. හැබැයි ඔබට වැදගත් වෙයි. පිළිතුරු අපේක්ෂා කරන්නේ ඇයි කියලා හොයාගන්න එක තමයි දූල පුතාලා මතක තියාගන්න ප්‍රශ්නෙක තියෙන රහස. පේපර් සෙටර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවනේ. ප්‍රශ්න පත්‍ර හදන අය.
හරිද? හදන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි කියමු ඔබේ විෂයට අදාළ මහාචාර්යවරු 6 දෙනෙක් විතර පැනල් එකක් ඉන්නවා කියලා. ඒ 6 දෙනාටම කියනවා පේපර්ස් ටික හදලා ඉවන්නේ කියලා. හරිද? හැදුවට පස්සේ ප්‍රධාන පේපර් සෙටර් කෙනෙක් ඉන්නවා. එතකොට අර 6 දෙනාම නැතුව අරයා පේපර් එක අරගෙන කරන්නේ මෙහෙමයි. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු කරන විදිය මම මේ කියන්නේ. එයා අරගොල්ලෝ එවපු ප්‍රශ්නේ තොරතුරු පොඩ්ඩක් එහා මෙහා වෙනස් කරලා ඒ ප්‍රශ්නේ සමහරවල්ලාට දැන් 6 දෙනා ආයු ප්‍රශ්න වලින් අරයාගෙන් 2යි මෙයාගෙන් 3යි එහෙම අරගෙන දානවා. හැබැයි ඒ පේපර්ස් හදපු කෙනාටවත් එළිය ගිහින් කියන්න බෑ මෙන්න මේ විදිහේ ප්‍රශ්න තමයි එන්නේ කියලා. ඇයි? ඒ ප්‍රශ්නේම නෙමෙයි එන්නේ. පේපර් සෙටර් ලියන එකම නෙමෙයි වෙනස් කරනවා එයා ප්‍රධාන පේපර් සෙටර්. එතකොට මේක ලියන කෙනා දැන් අපි භෞතික විද්‍යාවේ ප්‍රශ්නයක් කියමු. එහෙම නැත්නම් ගණකාධිකරණයේ ප්‍රශ්නයක් කියමු. එයා මේ පිළිතුරු අපේක්ෂා කරන්නේ ඇයි කියන එක හොයාගන්න. ඒකයි වැදගත්. මොකද අපි ප්‍රශ්න කොච්චර කළා අපි පිළිතුරු අපේක්ෂා කරන්නේ ඇයි කියන එක දන්නවනම් ආන් ඒ උත්තරේ තමයි ඒගොල්ලන්ට ඕනේ. වෙන මොකක් කියලා වැඩක් නැහැ. ඉල්ලා ඇත්තේ පිළිතුර කුමක්ද යන්න තීරණය කරන්න. ඉල්ලලා තියෙන පිළිතුර තේරුම් ගන්න. එහෙම නැතුව අපි වෙන මොනවා ලිව්වත් ඒගොල්ලන්ට ලකුණු දෙන්න අමාරුයි. ඔබ දන්නවනේ උත්තර පත්‍ර පරීක්ෂා කරන අයට එනවා මාකින් ස්කීම් එකක් මම ඒ ගැන ඉස්සරහට කියනවා. ඊළඟට දැන් අපි ප්‍රශ්නේ හරියට ඉරි ගහගත්තා. ප්‍රශ්නේම ඉරි ගහන්නේ නැහැ. මතක තියාගන්න දුර්ල පුතාලා. මේ ප්‍රශ්නේ අහන පොයින්ට්ස් 3ක් විතර තමයි තියෙන්නේ. රචනා ප්‍රශ්නේ. නැත්තම් 4යි උපරිම තියෙන්නේ. ඊට වඩා අහන්නේ නැහැ. අනිත් අර තියෙන්නේ බාහිර කරුණු. ඔබ නිකන් පටලවන්න අරක වුණා මේක වුණා එහෙම කියන. අර වැදගත් කරුණු 3 හෝ 4ට යටින් ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ ඒ 4 බලලා කල්පනා කරන්න ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ? මොකක්ද එයාලා බලාපොරොත්තු වෙන උත්තරේ කියන එක මේ කරගන්න. 45 වෙනි උපදේශය තමයි මනසෙන් මේ උත්තරය හදාගන්න. ඉස්සෙල්ලා මනසෙන් අපේ මොලෙන් මේ උත්තරේ ඕගනයිස් කරගන්න. දැන් කෙලින්ම ලියන් යන්න බෑනේ. පොඩ්ඩක් ඕගනයිස් කරගන්න. රයිට් මම මේ කරුණ කියනවා මේ කරුණ කියනවා. දැන් අර උඩ ප්‍රශ්නෙට ඉරි ගහගත්තම තියෙන වාසිය මොකද්ද පුතේ? ඔයා දන්නවා රයිට් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ මම මේ කියන රචනා ප්‍රශ්නේ මෙන්න මේ කරුණ ගැන තමයි අහලා තියෙන්නේ. එතකොට අඩු ගානේ ඔබ ලියන උත්තරේ අරකට අදාළ මොනවා හරි එකක් ලියවෙන්න එපා. නැත්තම් ලකුණු දෙන්න බෑනේ. ඊට පස්සේ දෙවෙනි ඡේදය ලියනවා නම් අපිට දෙවෙනි අහලා තියෙන කරුණ වැදගත් කරුණට මොනවා හරි ලියන්න. ආන් එහෙමයි මේක කරන්නේ. ඉතින් ප්‍රශ්නේ තේරුම් ගත්තා, ඉරි ගහගත්තා, ඒකේ අහලා තියෙන උත්තරේ මොන වගේ එකක්ද කියලා මනසෙන් හදාගත්තා. අපි දැන් උත්තරේ ලිව්වා. කෙටි ප්‍රශ්න වලට හුරු වෙන්න. ඔබ දන්නවනේ MCQ කියලා ප්‍රශ්න වර්ගයක් තියෙනවා. කෙටි ප්‍රශ්න වලට හුරු වෙන්න. මොකද කෙටි ප්‍රශ්නය කෙලින්ම ප්‍රශ්නය දීලා උත්තරේ දීලා තියෙනවා. ඒකේ වැල්වට අරන් නැහැනේ. මේක ඊළඟ කාරණේ දැලුවම ඔබට තේරෙයි. කෙටි ප්‍රශ්න 3ක් හරි 4ක් හරි තමයි රචනා ප්‍රශ්නයක් කියන්නේ. හරිද? කොයි වෙලාවකවත් රචනා ප්‍රශ්න කියලා જાතියක් විශේෂයෙන් නැහැ. රෙකෝඩ් වීඩියෝ එක අපි ගන්නවා පුතේ. අපි ඒක අවශ්‍ය කෙනෙකුටත් ලබා දෙන්න කැමතියි. ප්‍රශ්නයක් නැහැ. කෙටි ප්‍රශ්න 3ක් හෝ 4ක් එකතු වුණාම තමයි පුතේ රචනා ප්‍රශ්නයක් කියන්නේ. එහෙම නැතුව අමුතු જાතිය ප්‍රශ්න හදන්න කාටවත් බෑ. මොකද මේ විෂය නිර්දේශයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ප්‍රශ්න හදන්න. ඔබ බලන්න ඕනම රචනා ප්‍රශ්නයක ගත්තම අපිට කලින් අහලා තියෙන කෙටි ප්‍රශ්න 3ක විතර එකතුවක් තමයි තියෙන්නේ. හරිනේ? ඒක නිසා ඒක සරලයි. ඒකයි මම කලින්ම කිව්වේ MCQ හොඳට තේරුම් ගන්න. ඒක කරන්න. papers වැඩි ගාණක් කරන්න. මම පුංචි පෞද්ගලික උදාහරණයක් කියන මේ මගේ උදාහරණයක් නෙමෙයි. ඔබ අහලා තියෙනෝනේ පැල්වත්ත කිරි කියලා જાතියක්. ඒකේ සමාගමේ අයිතිකාර මහත්තයාගේ නම ආර්යශීල වික්‍රමනායක. එතුමා මාස්ටර් ඩයිවර්ස් කියන ආයතනයේ සභාපතිවරයා ලංකාවේ ඉන්න ඉහළ පෙළේ ධනවතෙක්. එතුමා දවසක් ගුවන් විදුලියේ කියපු කතාවක් මම මේ කියන්නේ. එයා කියනවා එයාගේ පුතා CIMA කියන විභාගයට ඉදිරිපත් වුණා. ඉතින් එයා සෑහෙන මහන්සි වෙලා මේ විභාගය ඔබ අහලා තියෙනවනේ Chartered Institute of Management Accounts. ලෝකෙම තියෙන UK exam එකක්. ඉතින් විභාගයට යන දවසේ මෙයා ඇහුවලු පුතා දැන් විභාගයට සූදානම්ද? ඔව් තාත්තේ මම සූදානම්. එතකොට ඇහුවලු කොයි මට්ටමෙන්ද? තාත්තේ මම අනිවාර්යයෙන්ම රෑන්ක් එකක් දානවා කිව්වා. හරිද? ඊට පස්සේ ඇහුවලු කොහොමද ඔයා එහෙම කියන්නේ? තාත්තේ මම ප්‍රශ්න 3000කට උත්තර ලියලා තියෙනවා කිව්වලු මේ වෙනකොට. ඉතින් එයා ඊට පස්සේ ආඩම්බරයෙන් කිව්වා මේ ප්‍රසිද්ධ මාධ්‍යයක කිව්වේ මේ කතාව. එයාගේ පුතා ඒ අවුරුද්දේ CIMA වලින් ලෝකෙම්ම පළවෙනියා වුණා කිව්වා. මේකේ මහා ලොකු අමුතු අකුරු හරමයක් නැහැ පුතේ. විභාගවල ප්‍රශ්න 3000කට උත්තර ලියපු කෙනෙකුට පේපර් සෙටර් කෙනෙකුට ඊට එහා ප්‍රශ්නයක් දෙන්න බැරි බව ඔබට තේරෙන්න ඕන. මොකද මේ ප්‍රශ්නේ ආ කීප වරක් ලියලා ඇති.
ඉතින් අපිට එච්චර ලියන්න කාලය නැහැ. හැබැයි විභාග කියන්නේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්, වෙනස් කර ගන්න පුළුවන් දෙයක් බව මතක තියාගන්න. ඒක නිසා කෙටි ප්‍රශ්න 3ක් හරි 4ක් හරි තමයි රචනා ප්‍රශ්නයක් කියන්නේ. කෙටි ප්‍රශ්න ටිකට ඔබට හරියට උත්තර දී ගන්න පුළුවන් කියන්නේ රචනා ප්‍රශ්නේ ඕක විස්තර කරලා ලියන්න තමයි තියෙන්නේ. ඊළඟ එක ෂෝට් නෝට් එකක් හදාගන්න. පුතාලා දන්නවනේ ෂෝට් නෝට් හදන විදිය. ඉතින් මම වෙලාව ගන්නෑ මේක කියන්න. මොකද ඔබට ඔබේ ගුරුවරු හැම කෙනෙක්ම මේ ෂෝට් නෝට්ස් තියාගන්න විදිය කියලා දීලා තියෙනවා. කවුරු හරි දරුවෙක්ට ඒක විශේෂයෙන් අවශ්‍යයි කියනවනම් මම ආයෙම දවසක හරි වැඩසටහනක් කියලා දෙන්නම් ෂෝට් නෝට් තියෙන විදිය. මට කරුණු 100ක් කියලා දෙන්න තියෙන නිසා මම මේක ඉස්සරහට යනවා. ෆ්ලෑෂ් කාඩ් ගැන දන්නවනේ. ෆ්ලෑෂ් කාඩ් කියලා જાතියක් තියෙනවා. ඉතින් ඔබට මොනවා හරි විශේෂ දෙයක් භෞතික විද්‍යාවේ හෝ රසායන විද්‍යාවේ හෝ ගණකාධිකරණයේ තියෙන යම්කිසි ෆෝමියුලා එකක් මතක තියාගන්න ඕන නම් පොඩි පාට කොලයක් අරන් ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගෙන ඒ ටික හදාගන්න. මේක මම මේ හදන්නේ කියන්නේ දැන් ඔබට කොච්චරම පාඩම් කරන්න ඕනෑ කිව්වත් නෑදෑයන්ගේ ගෙවල් වල යන්න වෙනවා, ගමන් බිමන් යන්න වෙනවා, සමහරට බස් එකේ ගොඩක් දුර යන්න වෙනවා. දවසේ අපිට නොදැනුවත්ව කාලය නාස්ති වෙනවා. ඉතින් අර ෆ්ලෑෂ් කාඩ් 3-4ක් තිබුණොත් අපිට විභාගේ වැදගත්නේ සමහරලාට ඔබේ ඥාතීන්ට අසල්වැසියන්ට වැදගත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ෆ්ලෑෂ් කාඩ් එකක් තිබුණොත් එයින් 3-4ක් සාක්කුවේ දාගෙන යන්න. නැත්තම් පර්ස් එකේ දාගෙන යන්න. ගිහිල්ලා ඒ ගෙදර කට්ටියක අයිවාරුක ගහ ඉන්නකම් ඔබට ගෙදර එන්න බෑනේ. ඉතින් ඔබට කියන්න බෑනේ මට විභාගේ තියෙන ඉක්මනට යන් කියලා. සමහරලාට අපිට පුළුවන් අර ෆ්ලෑෂ් කාඩ් එකක් දෙයක් බලන්න. ෆෝමියුලා එක මතක තියාගන්න. නේද? අහපු නිර්වචන තියෙනවා. ඒක මතක තියාගන්න. සමහරවිට සිංහල සාහිත්‍ය මොන හරි දෙයක් තියෙන්න පුළුවන්. මේවා කෙටියෙන් ලියාගත්තම ඒක ඉතාම වැදගත් වෙනවා ඔබට ෆ්ලෑෂ් කාඩ් එකක් හදා ගැනීමේ වැදගත්කම ඒකයි. ඊළඟට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අඩුම ගානේ අවුරුදු 10කවත් හොයාගෙන කරන්න. මොකද විභාගයේ කාලෙන් කාලයට වෙනස් වුණා. එතකොට දැන් මම මෑත කාලයේ විභාග මම හිතන්නේ අවුරුදු 10කට විතර කලින් ඉඳලා එන ස්ට්‍රක්චර් එක තියෙන පොඩි වෙනස්කම් ඇතුව. ඒක නිසා මම කිව්වනේ අර ආර්යශීල වික්‍රමනායක මහත්මයාගේ පුතා ලෝකෙම්ම පළවෙනිය වුණා කියලා එයා කිව්වා කියලා. එතකොට එයා කළා දිනෝනේ ප්‍රශ්න 3000ක්. ඉතින් අවම අවුරුදු 10කවත් හොයාගෙන එක් කරා. ඒක නම් ඔබ කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. කරලා නැත්නම් අපි ඒක කරමු. පහුගිය ලකුණු දීමේ පටිපාටිය මාකින් ස්කීම් එක හොයාගන්න. ඒක හොයාගන්න පුළුවන් සමහර වෙබ්සයිට් වල තියෙනවා. එහෙම නැත්නම් ඔය ජාතික අධ්‍යාපන ආයතන වගේ තැන්වල තියෙනවා. ඒක සමහර පොත් කඩවල විකුණන්න තියෙනවා. ඇයි පුතේ මේ මාකින් ස්කීම් එකේ වැදගත්කම? ඔබ දන්නවනේ රචනා ප්‍රශ්න තිබුණත් වෙන දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු වෙන ප්‍රශ්න තිබුණත් මේ ප්‍රශ්න පත්‍රේ හැදුවට පස්සේ මේක කම්පියුටරයකින් නෙමෙයි බලන්නේ. මේක බලන්නේ ඔබේම ගුරුවරු උගන්වපු කට්ටිය තමයි බලන්නේ. සමහර වෙලාවට හම්බන්තොට ප්‍රශ්න පත්‍රයක් බලන්නේ පොළොන්නරුවේ හරි අනුරාධපුරේ හරි යවලා. එතකොට මුළු ලංකාවෙම මෙහෙම එක්සැමිනර්ස්ලා ප්‍රශ්න වලට මේ පත්‍ර බලන උත්තර පත්‍ර පරීක්ෂකවරු කියලා જાතියක් ඉන්නෝනේ. ඒගොල්ලොන්ට මේ පේපර් සෙට නැත්තම් මේ ප්‍රශ්න පත්‍රයේ හදපු කෙනා මාකින් ස්කීම් එකක් යවන්න ඕන. හරිද? දැන් අපි කියමු පිටු දෙකක නැත්තම් පිටු එකමාරක විතර වචන 100ක 150ක උත්තරයක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. දැන් පේපර් සෙටට පුළුවන්ද මේ වචන 150ම ලියලා යවන්න? මේ විදිහටමයි තියෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. එතකොට මොකද්ද ක්‍රමේ? ඔබ පුළුවන් නම් මේකක් හොයලා බලන්න. ඔබගෙන් පිටු දෙකක විතර ලොකු උත්තරයක් බලාපොරොත්තු වෙන එකේ කරුණු 4ක් නැත්නම් 5ක් යා කියලා දෙනවා. මෙන්න මේ කරුණ තියෙනවා නම් ලකුණු 5ක් දෙන්න. මේ කරුණ තියෙනවා නම් ලකුණු 5ක් දෙන්න. මේ කරුණ තියෙනවා නම් ලකුණු 5ක් දෙන්න. හරිද? පුතාලට දූලට පුළුවන් නම් අම්මා තාත්තට කතා කරලා මේ මාකින් ස්කීම් ටිකක් හොයාගන්න. ඔබට උගන්වන ගුරුවරුන්ගෙන් ඉල්ල ගන්න. බලන්න මේ ප්‍රශ්නේ. මම කියවනේ දැන් ක්‍රමවේදයක් ප්‍රශ්නේ මාක් කරන්න. මාක් කරලා ඉවරලා ඊට පස්සේ ඉරි ගහ ගන්න. ඉරි ගහගෙන ඉවරලා මේ ප්‍රශ්නෙන් බලාපොරොත්තු වෙන උත්තරේ මොකක්ද කියලා මනසෙන් හිතා ගන්න. කොහොම හිතාගෙන ඉවරලා අරන් බලන්න මාකින් ස්කීම් එක. මාකින් ස්කීම් එකේ බලන්න මේ කියන දේද මේකේ අහලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් මෙන්න මේ මාකින් ස්කීම් එකේ අහලා තියෙන කරුණු දෙක තුන ඔබේ උත්තරේ දීර්ඝ විස්තරය ඇතුලේ ලියන්න අනිවාර්යයෙන් මේ ලකුණ ලැබෙනවාමයි. ඒකයි මේකේ රහස. මහලුකු අලුත් දෙයක් නැහැ. මොකද පේපර් සෙටටත් මේක නැත්තම් රචනා ප්‍රශ්න කියලා එයා රචනා දිගට ලියලා යවන්න ගියොත් එයාට බෑනේ උත්තර මේ කරන්න. උත්තර පත්‍ර පරීක්ෂාවරුන්ටත් ගැටලුවක් ඇති වෙනවා. ඊළඟට ඔබ හැමෝම දන්නවනේ මේකේ රූපේ නම් වැරදි මගේ කාර්ය මණ්ඩලයේ දාපු එක පොඩ්ඩක් සමා වෙන්න. සම්පත් පොත කියලා එකක් තියෙනවනේ නේද? ඉතින් විෂයට අදාළව හැම විෂයකටම අදාළව සම්පත් පොතක් තියෙනවා. එතකොට සම්පත් පොත් මම හිතනවා ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙනවා, පොත් කඩවල වල තියෙනවා. මේ සම්පත් පොත හොයාගන්න ඒකේ ඔය સિદ્ધාන්ත ටික තියෙනවා. સિદ્ધාන්ත ටික තියෙනවා. මොකද ඔබ හරියට මේ સિદ્ધාන්තය
දැනගෙන ඉන්න එපා උත්තරේ දෙන්න නැත්තම් වැරදි උත්තරයන්නේ දෙන්න වෙන්නේ. ඉතින් ගුරුවරු ඉතාම හොඳට ඔබට ඉගන්වනවා. මම හිතනවා ඉතාම ඉහළින් සමත් වෙන්න අවශ්‍ය සියලු දැනුම දෙනවා. හැබැයි ගුරුවරුන්ගේ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. සමහරට සිද්ධාන්තය කියලා දෙන විදිහ පුංචි වෙනස්කමක් තියෙනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් සම්පත් පොත හොයාගන්න. සම්පත් පොතෙන් තොරතුරු බලන්න. එක් විෂයට අදාළව 12 13 වසරේ පාඩම් වල පරිච්ඡේද වෙන් කරලා සටහන් කරගන්න. මෙන්න මේක ඔබට කරන්න පුළුවන් අභ්‍යාසයක්. හරිද? අභ්‍යාසයක් කියලා පැය ගණන් ගන්න එපා. විනාඩි 5කින් කරන්න පුළුවන් අභ්‍යාසයක් මම මේ කියලා දෙන්න යන්නේ. මොකද්ද කරන්න ඕන? දැන් ඔබට මොනවා හරි විෂයක් මදි, පාඩම් කළා මදි, තව ටිකක් මේක බලන්න ඕනේ කියලා හිතෙනවා නම්. හරිද? හොඳටම පුළුවන් සුපර් ලෙවල් ඉන්නවා කිව්වොත් මේක එච්චර කලබල වෙන්න එපා. මේක නොකලත් කමන්නේ. ඔබ බලන්න 12 වෙනි වසරේදී මේ කියන විෂයේ තීච්ච පාඩම් වල පරිච්ඡේද ටික කොල කැලලක ලියන්න. සමහරට පාඩම් පරිච්ඡේද 6ක් 8ක් 10ක් 12ක් තියෙන්න පුළුවන්. 13 වසරේ තියෙන පරිච්ඡේද ටික ලියන්න. හරිද? එතකොට ඒ අනුව ඔබට පුළුවන් නම් අර මං කියවනේ අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර හොයාගන්න කියලා. මේන්න මේ අවුරුදු 10 ප්‍රශ්න පත්‍ර වලින් මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. මාකින් ස්කීම් එක හොයාගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මම ඒ ගැන තොරතුරක් හොයලා ඔබේ WhatsApp group එකට දාන්නම්. මේ ස්කීම් කියනවා යම්කිසි වෙබ්සයිට් වල නේද? මම දන්නේ මේ වෙබ්සයිට් එකේ ඔය කියන තොරතුරු හරියටම තියෙනවද කියලා. මම දන්න තරමට මගේ පුත්‍රයෙක් මට කිව්වේ මැත්ස් අපි කියන වෙබ්සයිට් එකේ තියෙනවා කියලා. ඒ ගැන හරියටම මම චෙක් කරන්නටත් ඕනේ. මාකින් ස්කීම් එක හැබැයි හොයාගන්න පුළුවන් පුතේ. හරි නේද? පාස් පේපර්ස් බුක්ස් වල තියෙන මාකින් ස්කීම් එක නම් වෙනස් නේද කියලා අහලා තිනවා. ඇත්තටම සමහර ඒවා වෙනස්. හරිද? ඒකම ගන්න එපා. මොකද ඒක සමහරුන්ගේ ව්‍යාපාරයක් නේ. ඉතින් අපි එච්චර මේ ගැන පස්සේ යන්න එපා. අපි නිවැරදි ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කරන මාකින් ස්කීම් එක හොයාගන්න උත්සාහ කරන්න. එතකොට මේ chart එක හදාගන්න විදිය මම දැන් කියලා දෙන්න යන්නේ. අපි එක විෂයක් උදාහරණයට ගමු. ඒ විෂය තමයි මොනවා හරි එක විෂයක් අපි කියමු භෞතික විද්‍යාව කියලා. එතකොට ඒකේ තියෙනවා 12 වසරේ පරිච්ඡේද 8ක්. 8යිද දන්නේ නැහැ සමා වෙන්න මම කියන උත්තරේ උදාහරණයක් විතරයි. 13 වසරේ තියෙනවා පරිච්ඡේද 6ක්. 8යි 6යි 14යි කියන්නකො. එතකොට අපි දැන් 14 ලියාගත්තා. දැන් කරන්නේ කොහොමද? අපි මීට අවුරුදු දෙකකට කලින් පේපර් එකක් ගත්තා අරගෙන ඒකේ පළවෙනි ප්‍රශ්නේ බැලුවා. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන තාපය. හරිද? එතකොට අපි පරිච්ඡේද ඉස්සරහේ අර ලියාගත්ත ලිස්ට් එක ඉස්සරහින් දාගත්තා 2018 අහලා තියෙන තාපය 6 වෙනි ප්‍රශ්නේ විදියට. හරිද? ඊට පස්සේ ආයි ගත්තා තාපය මේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඒක විද්‍යුතය. එතකොට අපි ඊළඟට ලියාගත්තා විද්‍යුතය අහලා තියෙනවා 2018. එහෙම ලියාගන්න එකට තමයි chart එකක් හදාගන්නවා කියන්නේ. දැන් මේ පුතාලට මෙහෙම පේපර් එකේ අවුරුද්ද ඉල්ලලා තියෙන ප්‍රශ්න ටික බලාගෙන ගියාම ඔබ දන්නවා 2010 ඉඳලා 2020 වෙනකන් සමහර වෙලාවට තාපය ප්‍රශ්න කීයක් අහලා තියෙනවද කියන එක දැනගන්න පුළුවන්. ඒක හරිම සරල ක්‍රමයක්. මේකට canvas එකක් කියලා කියන්නේ. right. ඒ ටික මේව කරනවා. ඒක අනිවාර්යයෙන්ම chart එකක් හදාගත්තම සරලයි. ඔබ දන්නවා භෞතික විද්‍යා විෂය නිර්දේශය ඇතුලේ වැඩි බර තැබීමකින් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. හරිද? ඔය ඔක්කොම විෂය නිර්දේශෙම අහන්නෙත් නැහැ සමහර වෙලාවට. වැඩි බර තැබීමකින් අහලා තියෙන්නේ. වැඩි ලකුණු ප්‍රමාණයක් දෙන්න අහලා තියෙන්නේ මොන පාඩම් වලින්ද කියන එක මෙහෙම chart එකක් අර Excel sheet එකක දාගත්තම හරි ලේසි බලා ගන්න. මේක ඉතාල වැදගත්. හරිද? ඒක ගැන කියන්න. ඊළඟට මාත්‍රිකාව. දැන් පාඩම් කරනකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් ගොඩාක් දරුවෝ මට පැමිණිලි කරපු දෙයක් තමයි මේ පාඩම් කරා මතක තියාගන්න අමාරුයි කියන්නේ. සරල ක්‍රමයක් මම කියන්නම්. එක මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් තියෙනවා පුතේ. කොච්චර ලොකු දෙයක් වුණත් මතක තියාගන්න පුළුවන් පුංචි පුංචි කෑලි වලට කඩා ගන්න. හරිද? ඒක තමයි මනසේ තියෙන රහස. කොච්චර ලොකු දෙයක් වුණත් අමතක වෙන්නේ නැහැ කෑලි කෑලි වලට කඩා ගත්තොත්. ඒ කියන්නේ අපි දන්නවනේ ලොකු බිත්තියක gadol ගොඩාක් තියෙනවා. ඒ gadol ගොඩාකින් තමයි බිත්තියක් හැදිලා දෙන්නේ. ප්‍රශ්න සමහරට විෂයක් කියන්නේ ඒ වගේ ගොඩාක් එකතු වෙලා හැදිච්ච ඒවා. ඒකේ මාත්‍රිකා තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා අනුමාත්‍රිකා. හරිද? එතකොට අර අධ්‍යයනය කරගෙන යනකොට බලන්න මේ මාත්‍රිකාවෙන් දහලා තියෙන අනුමාත්‍රිකාවෙන් ප්‍රශ්න. එතකොට අපිට මෙහෙම chart එකක් හදාගත්තොත් අවුරුදු 10ක ඔබ දන්නවා භෞතික විද්‍යාවේ පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙන වැඩිපුරම අහලා තියෙන්නේ තාපයෙන්. ඒකේ අනුමාත්‍රිකාව මෙන්න මේකයි. ඒ අනුව ඔබට පොඩි උපකල්පනයක් කරන්න පුළුවන් මේ අවුරුද්දෙත් සමහර ලාට මේ වගේ එකක් අහන්න ඉඩ තියෙනවා කියලා. ඒක මහයි කියලා කියන්න එපා. හැබැයි ඒතකොට ඔබ හරියටම දන්නවා මොනවා හරි දෙයක් එතන වෙනවා කියලා.
ඊළඟට දැන් අපිට ලිපිගොනු කවර කීපයක් හදාගන්න කියලා මේකේ කියලා තියෙනෝනේ කලින් ප්‍රශ්නේ. මොකක්ද මේ ලිපිගොනු කවර කියන්නේ? ඔබට පුළුවන් කමක් තියෙනවා නම් විෂයන් තුනට අදාළව ඔය පරණ ෆයිල් කවර තියෙනෝනේ. පරණ ෆයිල් කවර ටිකක් අරගෙන මම කියවනේ දැන් භෞතික විද්‍යාවේ අපි කියමු පරිච්ඡේද 14ක් තියෙනවා කියලා අවුරුදු දෙකේ. ඒ පරිච්ඡේද 14 ලියලා පරණ ෆයිල් කවර ගන්න මේවට අලුත් ඒවා ගන්න එපා අපරාධේ තේරුමක් නැහැ. අර ප්‍රශ්න පත්‍ර ටික අරගෙන කරන්නේ මෙහෙමයි ෆොටෝකොපි සෙට් එකක් ගහලා තාපයේ තියෙන ප්‍රශ්න ටික කෙලින්ම කපලා ගන්න ඕන. තනි පැත්තට ෆොටෝකොපි ගහුවම ලේසි. එතකොට ඔබට පුළුවන් ඒ අදාළ ෆයිල් එක තාපය නම් ඒ විෂය පරිච්ඡේදයට අදාළව තාපය කියලා ලියාගත්තා. අවුරුදු ගාන අනුව ඒකට දැන්. එතකොට ඔබට මේ ෆයිල් එක ඕන වෙලාවක් ගත්තම දන්නවා 2010 අහලා තියෙනවා, 11 අහලා තියෙනවා, 12 අහලා තියෙනවා, 13 අහලා නැහැ. එහෙම ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. හරිද? ආන්න ඒකයි මේ ලිපිගොනු කවර වලට දාගන්නේ කියලා කියන්නේ. ලිපිගොනු කවර කියන්නේ ෆයිල් කවර වලට. ඊළඟට ඉඩ තියෙන වෙලාවක අර තාපය නම් විද්‍යුතය නම් මේ විෂයන් මම කරපු විෂයන් නිසා මට මේ සමහර ඒවා මතක තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගණකාධිකරණයේ මොකක් හරි විෂයක් නම් අපි මේ ෆයිල් එක ගත්තා. එතකොට දන්නවා ඒක ඇතුලේ ඔක්කොම අවුරුදු 10ම ප්‍රශ්න ටික දාලා තියෙනවා. එක ෆොටෝකොපි සෙට් එකයි මේකට ගන්න ඕනේ. කතුරකින් කපලා මේකට දාන්න පුළුවන්. හරිනේ? එහෙම කරගන්න. ඊළඟට විෂයක් තේරුම් ගැනීමේ පහසුම ක්‍රමය ඒකට අදාළ මේවා තොරතුරු ටික වෙන් කර ගැනීම. ඒ කියන්නේ පරිච්ඡේද ටික වෙන් කර ගැනීම. මම කියවනේ විෂය කියන්නේ ලොකු එකක්. ඒකේ තියෙන කෑලි ටික පරිච්ඡේද 12යි 14යි 16යි ඒකත් තව පුංචි කෑලි වලට කඩාගත්තම මේක ඇතුලේ ඇත්තටම අමාරු නෑ පාඩම් කරගන්නත් ලේසි මතක තියාගන්නත් ලේසි. හරිද? ඒක නිසා ඊටාම සරල ක්‍රමයක් ඒක. මාත්‍රිකා වෙන් කරගන්න, අනුමාත්‍රිකා වෙන් කරගන්න. ඊට පස්සේ අනුමාත්‍රිකා ඇතුලේ තව උපමාත්‍රිකාවක් තියෙනවනම් ඒක වෙන් කරගන්න. එතකොට මේ චූටි කෑලි පොඩ එකතු වෙලා තමයි සම්පූර්ණ විෂය හැදෙන්නේ. ඔබට ගුරුවරයෙක්ගේ හා සමාන දැනුමක් වෙනවා මේක කළොත්. මාත්‍රිකා උපමාත්‍රිකා ගෙන එයට විරුද්ධ තර්කයක් ගොඩනගන්න මෙසේ වීමට බැහැ නේද කියලා හිතන්න. මේක පුංචි උපක්‍රමයක් මම මේ කියලා දෙන්නේ පාඩම් කරනකොට. මතක තියාගන්න ඕනම දරුවෙක්ට පාඩම් කරනකොට අපේ මනස කැමති හරි තර්කානුකූලයිනේ අපේ මනස. ඉතින් නිකමට හිතන්න මේක වැරදි නේද? මෙහෙම විය නොහැකි නේද? නැත්තම් මේ ගාන මෙහෙම නෙමෙයිනේ හදන්න ඕනේ කියලා විරුද්ධ තර්කයක් මනසෙන් හදාගන්න. එතකොට ඔබේ මනස තර්ක කරනවා ඉබේම මේ ගාන හොඳට මතක තියෙනවා. ඒක. දැන් අපි කියන්නේ විවේචන ලියනවා කියලා නේද? විචාර ලියනවා කියලා තියෙන්නේ. ආන් ඒ වගේ දැන් සිංහල භාෂාවේ සමහරලාට විචාර ලියනවා කියලා කියන්නේ. ඒ වගේ දේවල්. ඒක නිසා ඒක චුට්ටක් මතක තියාගන්න විරුද්ධ තර්කයක් හැමතිස්සෙම පාඩම් කරන රහසක් ඒක. මොකද නැත්තම් හිත කම්මැලි වෙනවනේ. මේක වැරදි. මේ සර් උගන්වපු විදිය නෙමෙයි වෙන්නේ. ඊට වඩා වෙන ක්‍රමයක් තියෙනවා දාදී වශයෙන්. ඒකෙන් තේරෙන්නේ නැහැ අර උගන්වපු එක වැරදි කියලා. අපි මේ බොරු තර්කයක් හදනවා අපේ උනන්දුව වැඩි කරගන්න. අපි ඉතින් තර්ක කරන්න කැමති අයනේ. මාත්‍රිකා උපමාත්‍රිකා සඳහා chart එකක් හදාගන්න. එතකොට පරිච්ඡේද සූදානම් ටිකට හරි දාගන්න. ඒකත් හොඳ ක්‍රමයක්. මොකද ඒවට හරි දාගන්නකොට ඔබට ලොකු මානසික කොන්ෆිඩන්ට් එකක් එනවා. අනිවාර්යයෙන්ම මම මේක දන්නවා කියලා. මොකද දන්නවා කිව්ව ගමන් සෑහෙන ලොකු වාසියක් එනවා ඔබට. මේ chart එක පාඩම් කරන තැන ඉස්සරහා පේන තැනක ගහගන්න. හරිද? ඒ කියන්නේ දැන් මේ වෙනකොට මම හිතනවා මාත්‍රිකා අනුමාත්‍රිකා ඔක්කොම පාඩම් කරලා හරි ඇති කියලා. ආන්නේ ටික මේ අපේ මිත්‍රයෝ දාපු ස්ලයිඩ් එකේ තියෙන රූපේ නම් මේකට අදාළ එකක් නෙමෙයි. අර මම කියපු මාත්‍රිකා උපමාත්‍රිකා ටිකට හරි දාන්න. දැන් මම මේක හරි right? කියවල ඉවරයි කියන එක නෙමෙයි. ඒක confident. අහන්න ඕන ප්‍රශ්නයක් මම දෙන්නම් කියන තැන ඉන්න ඕනේ. හරිද? ඒකයි කරන්නේ. ඊළඟ එක පාඩම් කිරීමේ නිවැරදි ක්‍රමය තමයි කෙටි කාලයක් පාඩම් කරන ගමන් කෙටි සටහනක් තියාගන්න. හරිද? ඒක ඉතින් ඔබ දන්නවනේ ෂෝට් නෝට් එකක් පොඩ්ඩක් ලියාගත්තම පහසුයි මේ ඔක්කොම නැත්තම් කවලම් වෙනව මතක තියාගන්න අමාරුයි. පරිච්ඡේදයක් කියවලා ඉවර වෙලා තමන්ගේ බසින් එක ලියන එක තමයි සරලම ක්‍රමේ. ගණනක් බලලා තමන්ගේම විදියට හදන එක තමයි ක්‍රමේ. හැබැයි මාකින් ස්කීම් එකට අදාළව. ඒතර ලියන ප්‍රශ්නවලදී විශේෂයෙන් ඔය ගණකාධිකරණයේ කලා විෂයන් වල දරුවෝ තමන් තේරුම් ගත්ත ආකාරයෙන් ලියන්න. ඊට පස්සේ තමන්ගේ ලියපු එකයි පරිච්ඡේදයේ කෙටි සටහනයි දෙක තියලා බලන්න මේ කියපු එකද මේක කරලා තියෙන්නේ. හරිද? ඔබේම විදියට මේක කිව්ව ගමන් ගොඩක් වෙලාවට මතක තියෙනවා වැඩි. ඒක පුංචි රහසක්. පොඩි පේලි 5ක් 6ක් පාඩම් කරන්න. ඒක පුංචි කෙටි පේලි දෙකකින් ලියන්න. ලිව්වම ඔබට තේරෙනවා මේක තමයි මේ කියන්නේ. ඒක හරි ගියා කියන්නේ ඔබට ලොකු කොන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. මම දන්නවා මේකෙන් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන් කියලා. හරිනේ? ඊළඟට
එක අනුමාත්‍රකාවක් පාඩම් කර තවත් කෙනෙකුට කියා දෙන්න උගන්වන්න. ඒ කියන්නේ කවුරු හරි යාළුවෙක් ඉන්නවනම් යාළුවට කියන්න මෙන්න මෙහෙමයි. මේක ඇත්තටම ඒ යාළුවා සමහරට දන්නව ඇති. හැබැයි ඔයා එයාට කියලා දෙන්න. උගන්වනකොට ඔබ දන්නවනේ ඉගෙනගත්ත කෙනෙකුට උගන්වනකොට ඉගෙනගත්ත දේ තහවුරු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒකට අපිට කෙනෙක් හොයාගන්න බැරි නම් කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන උගන්වන්න. උගන්වන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන උගන්වන්න. එහෙමත් කරන්න පුළුවන් බෝඩ් එකක් අරගෙන නේද? සමහරව එහෙමත් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඊළඟට ධනාත්මක ස්වයං යෝජනාවක් හදාගන්න. මෙන්න දැන් වැදගත්ම මානසික මේ උපදේශයක් ධනාත්මක ස්වයං යෝජනාවක් හදාගන්න කියලා මම කියලා තියෙනවා. කරන ක්‍රමේ කියලා දෙන්නම්. ස්වයං යෝජනාව කියන්නේ පුතේ තමන්ට කියන දේ. හරිද? තමන්ට කියන දේ. ස්වයං යෝජනාව. එතකොට මට විභාගය දිනන්න පුළුවන්. විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම විභාගයේ ජය ගන්නවාමයි කියන ඒවා තමයි ධනාත්මක ස්වයං යෝජනා. ඒතකොට ස්වයං යෝජනාවක තියෙන නීති රීති ටිකක් තියෙනවා. එකක් ඒක ධනාත්මක වෙන්න ඕන. හරිද? කොයි වෙලාවකවත් මේක ඍණාත්මක වචන වලින් ලියා ගන්න එපා. ඍණාත්මක ස්වයං යෝජනාවක් මම කියන්නම්. මට විභාගයේ අමාරු නැහැ කියලා කිව් ගමන් මනස ගන්නේ මේක මෙයාට අමාරුයි. හරිද? එහෙම කොයි වෙලාවකවත් මේක කරගන්න එපා. මට විභාගය දිනන්න පුළුවන්. මම විභාගය දිනනවාමයි. විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්නවාමයි කියන එක තමයි ධනාත්මක ස්වයං යෝජනාවක්. ඒ දරුවන්ට අවශ්‍ය නම් අපිට ධනාත්මක ස්වයං යෝජනා ගැනත් වැඩසටහනක් ඉස්සරහදී කරන්න පුළුවන්. ඒක අපි කරලා දෙන්නම්. ඔබට විභාගයට අවශ්‍යයි කියලා ඔබ යෝජනා කළොත් අපි එහෙම වැඩසටහන් උනත් ඔබට ඉදිරිපත් කරන්නම්. මොකද ඒක ඉතා වැදගත්. ඊළඟට මම මේ දිග විස්තරයක් අහලා තියෙන පුතෙක් මම ඒකට පස්සේ වෙලාවක උත්තරයක් දෙන්නම්. විභාගයේ ජය ගන්න මට පුළුවන් කියලා මුලින්ම තමන්ගේ හිතට යෝජනාවක් කරන්න. ඔබ ඉස්සෙල්ලාම දිනන්න පුළුවන් කියලා හිතාගත්තොත් විභාගයේ ජය ගන්න පුළුවන් කියලා හිතාගත්තොත් ඒ කියන්නේ ඒ යෝජනාව තමයි ඔබේ මනස ධනාත්මක වෙන පළවෙනි දේ. ස්වයං යෝජනා ගැන අපේ දරුවෙක් අහලා තිනවා. අපි එහෙම වැඩසටහනක් කරන්න. ඊළඟට මේ ස්වයං යෝජනා කියන එක ලෝකේ පිළිගත්ත විද්‍යාත්මක ක්‍රමයක්. තමන්ගේම සිතට යෝජනා කරන එක. මම පළවෙනි දෙවෙනි ස්ලයිඩ් එකේදී ඔබට පෙන්නුවා අපේ යටිසිත කියන්නේ මහ විශාල අයිස් කන්දක යට මූද යට තියෙන කොටස වගේ. ඒක මහා දැවැන්ත ශක්තියක් කියන එකක්. ඒක නිසා ඔබේ යටිසිතට ඔබ ස්තුතිවන්ත වෙන්න. මොකද මේ දේවල් හරියන්නේ ගොඩක් වෙලාවට ස්තුතිවන්ත වීම. එතකොට මම ඒකටත් ස්වයං යෝජනාවකට මේක ගන්නත් පුළුවන්. මොකද්ද? මේ සියල්ල මතක තියාගන්න උදව් කරනවට ස්තුතියි කියලා කියන්නේ. කාටද කියන්නේ? යටිසිතට. යටිසිත කියන්නේ කවුද? ඔබමයි. වෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඔබ කියන්න මෙච්චර විශාල මේ තරම් ලොකු පාඩමක් මේ තරම් හොඳට පාඩම් කරන්න මතක තියාගන්න උදව් කළාට ස්තුතියි. හරිද? ඉතින් ඒ ස්තුතිය ඉතා වැදගත් ඕනම කෙනෙකුට. ඒක අපි අර ස්වයං යෝජනා ගැන කියලා දෙන්න අවශ්‍යක ඔබට කියලා දෙන්න. චිත්ත රූප මවා ගන්න. ඒකත් ඇත්තටම මනෝවිද්‍යාවේ ලෝකයේ මෑත කාලේ හොයාගත්ත විශේෂම විෂය චිත්ත රූප මවා ගන්න එක. චිත්ත රූප මවා ගන්නවා කියන්නේ කොහොමද? විභාගය දින්නට පස්සේ ඇති වෙන හැඟීම සිතිවිලි වලින් දකින්න එක, රූප වලින් දකින්න එක. හරිද? අපේ මනස සාමාන්‍ය රූප වලින් තමයි ගනුදෙනු කරන්නේ. මේ කතා කරන වචන වලින් නෙමෙයි. අපේ මනස මේ හැම එකක්ම රූපයකට පෙරලලා තමයි මනස මේ ට්‍රාන්ස්ලේට් කරගන්නේ. ඒක නිසා විභාගයේ ජයගත්තට පස්සේ ඔබට ඇති වෙනවනේ හැඟීමක්. දැන් කවුරු අපේ මෙතන ඉන්න දරුවෝ ලංකාවෙන්ම පළවෙනියා වෙන්න හිතාගෙන දැනට පාඩම් කරන ටාගට් එකක් තියාගෙන ඉන්න විශිෂ්ට දරුවෝ ඉන්නවා. දිස්ත්‍රික්කෙම පළවෙනියා වෙන්න හිතාගෙන ඉන්න අය ඉන්නවා. ලංකාවෙම පළවෙනි 10 දෙනා අතරට එන්න හිතාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. අපිට දන්ව ලෙවල තිබුණා. ඉතින් ඒ දරුවන්ට වගේම මේ ඉන්න මේ අද වැඩසටහනේ දැන් 100ක් ඉන්නවා අපිත් එක්ක. මේ 100 දෙනාටම පුළුවන් චිත්ත රූප මවා ගන්න. තව මාස 3ක් තියෙනවනේ. චිත්ත රූපයකින් ප්‍රතිඵල එන්න දින 21කට පස්සේ ප්‍රතිඵල එනවා. එතකොට අපිට චිත්ත රූපයක් මවා ගන්න පුළුවන්. මම විභාගයේ දින්න ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඉහළම ප්‍රතිඵලයක් ලැබුවා. අන්න එතකොට ඇති වෙන හැඟීම චිත්ත රූපයක් විදියට මවා ගන්න. ඒ චිත්ත රූපය මවා ගත්තට පස්සේ ඒක ගොඩාක් වෙලාවට සාර්ථක වෙනවා චිත්ත රූපය. එතකොට මේකමයි ඒ කියන්නේ දැනටමත් විභාගය සාර්ථකව පහසුවෙන් ජය ගන්නවා. ජය ගන්න පුළුවන් කියලා
කියන හැඟීම ඇති කරගන්න. හරිද? දැනටමත් විභාගයේ සාර්ථක පහසුවෙන් ජය ගන්න තියෙනවා කියන හැඟීම ඇති කරගන්න. මම ඒකනේ කිව්වේ විභාගෙට තියෙන බය නැති කරගන්න. නැති කරගත්තට පස්සේ අනිවාර්යෙන් ඒක මේව කරගන්න පුළුවන්. ඊළඟට ස්ටඩි බෝඩ් එකක් හදාගන්න. දිනපතා පාඩම් කරන ඒවායි මාතෘකා ටික ලියා ගන්න පුළුවන් කොලයක්. ඒ කියන්නේ ඔබ දැන් අද මේ පාඩම ඉවර කළා, මේ පාඩම ඉවර කළා, මේ පාඩම ඉවර කළා. අර පරිච්ඡේද ටික හරි දැම්මා වගේ මේ වගේ එකකුත් තියෙනවනම් තමන්ට කොන්ෆිඩන්ට් මේක කරන විදිය ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට මේ මනෝවිද්‍යාත්මක ක්‍රමයක් මේකත් ඒ තමයි ඔබ ඔබටම අභියෝග කරගන්න. ඔබේ ඇතුළේ ඉන්න කෙනා කම්මැලි නම් එයාට අභියෝග කරන්න. දැන් මට කම්මැලිකමක් හිතෙනවනම් මම කියනවා ප්‍රදීප් කම්මැලි වෙන්න එපා, මම ඔයාට කම්මැලි වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම තමන්ගේ හිතට කියාගන්න. තමන්ටම අභියෝග කරගන්න. නෑ මම කම්මැලි වෙන්න දෙන්නේ නැහැ ඔයාට, මම මේ කරනවා කියලා පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා ඇවිල්ලා ආයි පාඩම්. එතකොට තමන්ගේ මං කියවනේ සිත කය දෙකම එකට එකක් සම්බන්ධයි. සමහරලාට කය වෙහෙස නම් හිතට කියනවා නිදාගමු කියලා. සිත වෙහෙස නම් කයට කියනවා නිදාගමු කියලා. මේ දෙන්න හරි යාළුවෝ. ඒ වෙලාවට ඇතුලෙන් එන එක්කෙනා කවුද කියලා අපි දන්නේ නැහැ. කම්මැලි නම් එයාට අභියෝග කරන්න. තමන්ගේ නම කියලා කාටවත් ඇහෙන්නේ නැති වෙන කියන්නේ මං ඔයාට ඕන විදියට කරන්නේ නැහැ, මට ඕන විදියටයි කරන්න කියලා. එතකොට ආයි අර කම්මැලිකම ටික වෙලාවකට නැති වෙනවා. ස්වයං කතනය self talk කියලා එකක් තියෙනවා මනෝවිද්‍යාවේ. ඒ කියන්නේ අද මම ඔයාගේ කම්මැලිකම පරාජය කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ කාටද? Tamanටම. ස්වයං කතනය self talk. මට මේක කරන්න පුළුවන්. කම්මැලි වේගෙන එනකොට කියන්නේ මම ඔයාගේ කම්මැලිකම නම් අද දෙනවා පාඩමක් හොඳ වැඩක් කරනවා වගේ කියලා Tamanටම කියාගන්න. හිතෙන් කියාගන්න. සමහරට කටින් කිව්වත් කමන්නේ. හරිද? මේක මනෝවිද්‍යාවේ ක්‍රමයක්. අපි අර ස්වයං යෝජනා ගැන වැඩසටහනක් කරන්නම් මේ දරුවන්ට. එතකොට ඒකදී මේ කටයුතු ටික කියලා දෙන්න. ඊළඟට කම්මැලි වුණාම දැන් මං කියවනේ මනස කම්මැලි වුණාම ශරීරයත් කම්මැලි වෙනවා. ශරීරය කම්මැලි වුණාම මනසත් කම්මැලි. කම්මැලි වුණාම තමන්ගේම ශරීරයට පොඩි දඬුවමක් දෙන්න. පොඩි දඬුවමක් කියන්නේ තමන් අර සමහරු මෙහෙම ටොක් වෙනගන්න ඒ වගේව නෙමෙයි. ටිකක් නැගිටලා ඉන්න. කම්මැලි ඔයාට මං කම්මැලි වෙන්න දෙන්නේ නැහැ කියන. සමහරට හිටගෙන ඉඳන් පාඩම් කරන් කම්මැලි වෙන්න දෙන්නේ නැහැ. එහෙම කොහොමද කම්මැලි වෙලා මේ වැඩේ කරන්නේ කියලා තමන්ටම කියාගන්න. මේකට තමයි ස්වයං කතනය කියන්නේ. right vision board එකක් හදාගන්න. මේකේ තියෙන මේ රූපවල තියෙන vision board එකක් නෙවෙයි. vision board එක ගැන සමහර දරුවෝ දන්නවා. ඒකත් අපේ ස්වයං යෝජනාවේදී කියලා දෙන්න. හැබැයි මම දැන් කියලා දෙන්නම් ඔබට vision board එකක් කියන්නේ අපි දින්නට පස්සේ අපිට ලැබෙන දේවල් රූප වලින් ඔබට හොඳ රැකියාවක්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්, ඔබට සමහරලාට උසස් අධ්‍යාපනයක්, විදේශගත වෙන එකක්, ඒ වගේ දෙයක රූපයක් අරගෙන බෝඩ් එකක් කොලයක් අරගෙන කාඩ් බෝඩ් එකක් අරගෙන ඒකේ අලවලු. මගේ විෂන් මේවා. මේක තමයි විෂන් එක. මගේ හොඳ රැකියාවක්, හොඳ නිවසක්, හොඳ වාහනයක්. මේ වගේ දේවල් අපි විෂන් එකෙන් දකින්න. ඒ බෝඩ් එක ඇඳලා තියාගන්න. නැත්තම් අපි සමහරට A level result එක අපි බලාපොරොත්තු වෙන එක. ඒ සාමාර්ථ 3යි. දිස්ත්‍රික්කේ පළවෙනිය. අපි ලියා ගන්න ඔය විදියට. දිස්ත්‍රික් රෑන්ක් එකේ පළවෙනිය. ඉතින් මේක විෂන් බෝඩ් එකක් විදියට බලනවා හැමතිස්සෙම. මේ මනසට දෙනවා ස්වයං යෝජනාවක්. මම ඔයා මනසත් මේකට සූදානම් කරවීමක් කරන්නේ. ඒකයි. ඒකට ඉතින් පුංචි ඕනනම් උපක්‍රමයක් කරන්න පුළුවන්. කාගේ හරි පරණ රිසල්ට් ෂීට් එකක් අරගෙන ඒකේ තියෙන රිසල්ට් සයින් කරලා ඔබේ නම දාලා ඔබට පුළුවන් ඕනනම් මම මේ සාමාර්ථ 3ක් ලබා ගන්නවා. එතකොට ඒක ඇත්ත දෙයක් විදියට ඔබ දකිනවා. ඒක මනසේ පින්තූරයක් විදියට ගන්නවා. මේ ඇත්ත මේ බොරුවට කඩදාසිය ලියපු එක මනසට පින්තූරයක් විදියට දාගත්තාම ඔබේ මනස පටන් ගන්නවා මේ වැඩේ කරන්න. හරිද? මනස පටන් ගන්නවා මේක පස්සේ දුවන්න. ඒකට කියන්නේ සයිකෝ සයිබර්නෙටික් කියලා. හරි. තියෙනවා උපදේශ තියෙනවා මම ඒක දෙන්නම්. එතකොට මේ සයිකෝ සයිබර්නෙටික් කියලා මේකට කියන්නේ ඉලක්ක හඹාගෙන යන චිත්ත බලය. හරිද? එතකොට මේකේ ක්‍රමය කොහොමද? අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා මනසට දුන්නම මනස පටන් ගන්නවා එතන ඉඳලා වැඩේ කරගෙන යන්න. හරිනේ? ඒක නිසා අපි ඒක උත්සාහ කරන්නේ මේ දේ කරන්න හැම වෙලාවකම මේ විෂන් බෝඩ් එකක් හදාගන්න විභාගය හිතනවාටත් වඩා ඉහළින් සමත් වෙනවා කියලා මහා අකුරෙන් ලියා ගන්න. කොලේක පොතක. හරිද? රිසල්ට් එක ලියලා තියාගන්න. ඒක අනිත් අයට පෙන්වන්න එපා. ඔබ ගාව තියාගන්න. අර මං කිව්ව රිසල්ට් ෂීට් එකෙන් අපිට පුළුවන් විෂන් බෝඩ් එකකට මේකක් ගන්න කියලා. ඒ වගේ එකක් කරා. ඊළඟට
ඔබේ ෆෝන් එකේ කම්පියුටර් එකේ වෝල්පේපර් එකේ මොටිවේෂනල් thoughts ටිකක් ලියා ගන්න. දැන් මෙතනත් මේ දාලා තියෙන thought එක එච්චර හොඳ නෑ. මේ මගේ කාර්යාලයේ අපේ සහෝදරයෝ දාපුවා. ඒක නෙවෙයි. හොඳ thought එකක් දාගන්න. මම දිනනවාමයි. Yes I can. ඒක දාගන්න. ෆෝන් එකේ කම්පියුටරේ බලන හැම වෙලාවකම ඔබට පේන්නේ ඒක. එහෙම thoughts තියෙන ඕන තරම් motivational quotes, motivational thoughts කියලා જાතියක් Google එකේ ගහලා බලන්න. එයින් ඔබට හොඳයි කියලා හිතෙන කීපයක් wallpaper එකක් විදියට දාගන්න, slide show එකක් විදියට දාගන්න. එතකොට කම්පියුටරේ නිකන් sleep වෙලා තියෙන වෙලාවක ඒක වැඩ කරනවා. එතකොට දැක්කමත් ඔබට පොඩි motivation එකක් ඇති වෙනවා. right? ඊළඟට විභාගය ගැන ගෙදර අය දැනුවත් කරන්න. මේකත් මනෝවිද්‍යාවේ කොටසක්ද කියලා ඔබ හිතයි. ඔව්. මේක වැදගත්ම මනෝවිද්‍යාවේ කොටසක්. මොකද ඔය ගෙවල් වල ඉන්න සමහර කට්ටිය වැඩි හිටියෝ මේක නෑ මං හිතන්නේ අහගෙන දරුවෝ විතරයි ඉන්නේ අම්මලා තාත්තලා සිටියනම් වටිනවා. ඇයි? විභාගය ගැන ගෙදර ඉන්න අය දැනුවත් කරන්න. හරිද? එතකොට ඒ අයගේ සහයෝගය ලබා ගන්න. ඒ අයගේ සහයෝගය ලබා ගන්න. ඇයි? ගෙදර විභාගයකට විශේෂයෙන් ඒ වගේ විභාගයකට ඉදිරිපත් වෙන කෙනෙක් ඒ විභාගයකට ඉදිරිපත් වෙන කෙනෙක්ට ගෙදරේ පරිසරය තියෙන්න ඕන. ගෙදර දැන් උදේ හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 12 වෙනකන් ටීවී දාලා ඒක මුළු සද්දෙටම තියෙනවනම් එතකොට ඒගොල්ලෝ මේ විනෝදය ගන්න ඔබට විභාගය කරගන්න ටිකක් අපහසු වෙනවා. හරිද? ගෙදර කට්ටිය හැමදාම හරිය මෙහි ගමන් බිමන් යන්න ට්‍රිප් යන්න උත්සාහ කරනවා නම් ඒ අයට මේක කරදරයක් වෙනවා. ඒක නිසා කරුණා කරලා විභාගය ගැන ගෙදර ඉන්න අයව දැනුවත් කරන්න. හරිද? ඒගොල්ලෝගේ සහයෝගය ලබා ගන්න. එතකොට දැන් මේ ප්‍රසන්ටේෂන් එකේ එහෙම ඉරියන්දින්න එපා පුතේ. මොකද එතකොට අනිත් අයට කරදරයක්නේ. හොඳද? අපි මේ දැන් වැදගත් දෙයක් කතා කරන්නේ. ඒක නිසා විභාගය ගැන ගෙදර අයව දැනුවත් කරන්න. හරිද? එතකොට ඔබ කරන දේෙන් අනිත් කෙනාට කරදරයක් නම් ඒක කරන්න එපා. එතකොට මේක පොඩ්ඩක් අනිත් අයට බාධාවක්. ඒකයි. ඊළඟට විභාගය ගැන ගෙදර අයගේ සහයෝගය ගන්න උපරිම. මොකද ගෙදර අයට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඔබ ලොකු විභාගයකට මහන්සි වෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා අපිට ඊටාම වැදගත් මේක දැනගන්න එක. ඊළඟට හැකිතරම් නිවසේ දිනදා කටයුතු වලින් ඔබව නිදහස් කරවා ගන්න. හරිද? ගෙදර දවසේම වැඩ තියෙනවා නම් ඉතින් විභාගෙට ටිකක් සූදානම් වෙන්න කාලය මදි වෙනවනේ. ඒක නිසා එදිනදා කටයුතු වලින් ඔබව නිදහස් කරගන්න ඒක ඉතා වැදගත් වෙයි. ඊළඟට ඉදිරි මාස 3 ගෙදර උත්සව පාටි ආදිය දාගන්න එපා. මොකද ඒක කරදරයක්. ගෙදර උත්සව පාටි අරව මේව දාගන්න එක. මොකද මේ ඒක එච්චර සුදුසු නැහැ. ගෙදර අයටත් කියන්න. මොකද ඔබ විභාගයකටයි සූදානම් වෙන්නේ. ඒ විභාගයකට සූදානම් වෙන කෙනාට ඇත්ත වශයෙන්ම විභාගයම ફોකස් කරගෙන මේ මාස 3 ඉස්සරහට ගියොත් අනිවාර්යෙන්ම ඉහළ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම විභාග කරන දරුවෝ දිනපතා ස්නානය කරන්න පුළුවන් නම් දවසක් කර දවසක්වත් මොකද ස්නානය කරාම හොඳ ප්‍රබෝධයක් ඇති වෙනවා. එතකොට විභාගයට පාඩම් කරන්න ඒක හොඳ මානසික උත්තේජනයක් වෙනවා. ඒක නිසා මේකත් හොඳ දෙයක්. ඉතින් ඒකට උදේ පාන්දරම නාන්න එපා. සමහර ලාවට ටිකක් එළිය වැටුනම අවුව වැටෙච්ච වෙලාවක ඒක හොඳ දෙයක්. ඒ වගේම දිනපතා මේ පාඩම් කරන වෙලාවට විශේෂයෙන් පිරිසිදු ඇඳුමක් ඇඳ ගන්න. පිරිසිදු ඇඳුම නිසාත් අපේ මනස මං කියවනේ ශරීරයයි මනසයි දෙක එකටයි සම්බන්ධ. මොනවා හරි මේකක් වුණාම පිරිසිදු ඇඳුමක් ඇඳගත්තට පස්සේ අපිට ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. හරිද? නැත්තම් අපි ටිකක් දාඩිය දාලා අපිට අන්කම්ෆර්ටබල් විදියට ඉන්න වෙලාවක පාඩම් කරාට ඒක ටිකක් මතක හිටින්නේ නැහැ. ඒක නිසා ඒක ඉතා වැදගත් පිරිසිදු ඇඳුමක් අඳින එක. ඊළඟට පාඩම් කරන වෙලාවට සැහැල්ලු ඇඳුම් අඳින්න. කොයි වෙලාවකවත් බෙල්ට් එක තද වෙච්චා මේ මොනවද ඉන හිර වෙච්චා මේ ෂෝල්ඩර්ස් තද වෙච්ච ඇඳුම් අඳින්න එපා. ඒවා කොයි වෙලාවකවත් කරන්න එපා. මේ පුතේ කවුරුත් හරි මේ ඉරියරව මේව අඳින්න එපා. පැටියෝ ඔයාලා මං හිතන්නේ උගත් වයස වැඩිහිටි දරුවෝ නිසා මම මේ කියන්නේ. මොකද ඒක අනිත් අයට බාධාවක්. ඒක අනිත් අයට බාධාවක්. අනිත් එක අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම මේ විභාගය ජය ගන්න මනෝවිද්‍යාත්මක ක්‍රම. ඔය පෞරුෂයේ දුර්වලතාවයක් සමහර වෙලාවට පේන්නේ ඒක කරන්න එපා. මොකද මේ වැඩසටහන ඔබට වැඩක් නැත්නම් ඔබට මේකෙන් සයින් අවුට් වෙලා යන්න පුළුවන්. ඒකේ කිසිම බාධාවක් නැහැ. අපි මුදල් අය කිරීමකුත් කරලා නැහැ. හැබැයි මේක අහන්න දරුවෝ 100කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට පාඩුවක් වෙනවා. විශාල පිරිසක් අපි හරවල යවුවා වේටින් ලිස්ට් එකේ. ඒක නිසා ඒක කරන්න එපා. නැවතත් මම කියනවා. මේක විනෝද වෙන තැනක් නෙමෙයි.
ඉතින් ඔබ ඔහොම සැහැල්ලුවෙන් මේ විභාග නිකන් ජෝක් එකට අරන් ඉන්නව නම් ප්‍රතිඵලත් ඔකුවට බලාපොරොත්තු වෙන්න බැරි බවත් මතක තියාගන්න. අමනාප වෙන්න එපා මේක කිව්වට අවවාදයක් කළේ. හරිද? නෑ පුතේ නම කියලා කියන්න ඕනේ නෑ. මේ ඔක්කොම අවුරුදු 18ට වැඩි දරුවෝ ඉන්නේ. ඒගොල්ලන්ට සමාජයේ වගකීමක් තේරෙන අය ඩෙන්ටිටියක් තියෙන පුරවැසියෝ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා ඔබ සමාජයේ වගකීම දරන්න. ඔහොම විනෝදෙට මේක සැහැල්ලුවට ගත්තොත් විභාගයේ සමහර වෙලාවට මතක තියාගන්න ඔබේ ජීවිතයේ ඉතුරු අවුරුදු 60ම කාගේ හරි යටතේ වැඩක් නැති රස්සාවක් කරලා නිකන් කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. අපි එහෙම අය දැකලා තියෙනවා. ඒක වෙන්න එපා. ප්‍රධානියෙක් වෙන්න, නායකයෙක් වෙන්න, ව්‍යාපාරයක ප්‍රධානියෙක් වෙන්න, ඉහළ තනතුරක් දරන්න, හිතාගෙන මේ වැඩේට සහභාගී වෙන්න. මොකද මේ අනුන්ගේ මේ බර අදින කෙනෙක් වෙන්න එපා. එහෙම කෙනෙකුට කවදාකවත් මේ වෙන්නේ නැහැ. හිත කලබල කරන හැඟීම් අවුස්සන YouTube, Facebook වැනි දේවල් නොබලා ඉන්න උත්සාහ කරන්න. හරිද? දැන් ගොඩාක් අයගේ Facebook පිටු තියෙනවනේ. ඉතින් ඒවා මේ දවසේ මේකේ ගත කරන්න එපා. මොකද හිත කලබල කරන හැඟීම් අවුස්සන දේවල් බලලා පාඩම් කළාට ඒ ටික මතක හිටින්නේ නැහැ. මේකට ඇබ්බැහි වෙලා ඉන්නව නම්, ඇඩික්ට් වෙලා ඉන්නව නම් ඒකෙන් අයින් වෙන්න අපි වෙන දවසක වැඩසටහනක් කියලා දෙන්නම් කරන්න. ඒක කරන්න එපා. මොකද ඒවා තියෙන්නේ ඔබට නෙවෙයි, තව ටිකක් වැඩි හිටි වුණාම සෝෂල් මීඩියා අපි ධනාත්මකව පාවිච්චි කරන විදියක් තියෙනවා. හැබැයි මේ වැඩේදී ඒක පාවිච්චි කරගන්න එපා. WhatsApp ඒවා එක chat room වල ඒවයි කාලේ නාස්ති කරන්න එපා. මොකද විභාගයේ තමයි ඉදිරි දවස් 90 තුල ඔබේ ફોකස් එක. ඒව දිහා පුළුවන් තරම් නොබලා ඉන්න උත්සාහ කරන්න. ඊළඟට හැකිතරම් මනස සැහැල්ලු කරගන්න. පීඩණය දැනෙනවා නම් චුට්ටක් ඈත් වෙන්න. දැන් සමහරු මං කියවනේ අර ක්‍රෑම් කරනවා කියලා පීඩණය දරාගෙන මේ කරාට මනස ගන්නෙ නෑ. එතනින් අපි ෂට් ඩවුන් කරගෙන තියෙන්නේ මොලේ. මහන්සි වෙලා පාඩම් කරනවා. හැබැයි මෙහින් ෂට් ඩවුන් කරලා තියෙන මේක ඇතුළට ගන්නෙ නෑ. හරිද? එහෙම ගන්නෙ නැති වුණාම කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඉතින් මනස සැහැල්ලු කරන ක්‍රම රාශියක් මම මැද හරියදී කියලා දුන්නා. ඔබට පුළුවන් මේ සැහැල්ලු කරන ක්‍රමයෙන් එකක් මේව කරන්න. පීඩනේ දැනෙනවා නම් සින්දුවක් අහන්න පුළුවන්, චුට්ටක් ඇවිදලා එන්න පුළුවන්, සමහර වෙලාවට මලක් පහනක් පූජා කරන්න පුළුවන්, තේ එකක් බොන්න පුළුවන්, වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න පුළුවන්, හොඳ හුස්මක් අරන් පිට කරන්න පුළුවන්. මේ ඕන තරම් දේවල් මම කියලා දුන්නා. ඒක කරන්න. එකක්. පීඩනය දැනෙනකොටම නවත්තන්න. වරුවට ඒක කරන්න එපා. මොකද පීඩනය දරාගෙන පාඩම් කළාට මතක හිටින්නේ නැහැ. ඊළඟට ඔබ පාඩම් කරන කාමරය හොඳට පිරිසිදුව තියාගන්න. වටේ පිටේ බඩු ගොඩ ගහලා රේ මෙහෙ තියෙනවා නම් සමහර වෙලාවට අපිරිසිදුයි නම් වාතාශ්‍රය හොඳ නැත්නම් දූවිලි අධික පරිසරයක් නම් ඒකත් මනසට බලපානවා. ගොඩක් වෙලාවට ඒකෙන් ඔබේ පාඩමට පාඩුවක් වෙනවා. ඊළඟට වැඩිපුර බඩු මුට්ටු තියෙන තැනක නම් ඔබ ඉන්නේ පාඩම් කරන්නේ ඒකත් ඔබේ පාඩමට ලොකු බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා මම කිව්වේ පොත්පත් ටිකක් පැත්තකට කරලා නිකන් හිස් පුංචි මේසෙක ලෑල්ලක හරි කමන්නේ පාඩම් කරන ටික විතරක් තියාගෙන පාඩම් කරන්න. එතකොට මනස මේක ගන්නවා වැඩිපුර. ඊළඟට සමහරු ශාලේ ඉඳගෙන රේඩියෝ අහගෙන ටීවී බල එහෙම නැත්නම් ටෙලි නාට්‍ය ටික බල පාඩම් කරන්න සූදානම් වෙනවා. ඒ වැඩේ නම් කරන්න එපා. ඒක නොකර ඉන්න එක ඊට හොඳයි. ඊළඟට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ මේ දූලා පුතාලා ඇඳේ ඉඳගෙන පාඩම් කරන්න. ඇඳට ගිය ගමන් මං කියවනේ කයයි මනසයි සම්බන්ධයි. අපි ඇලවෙච්ච ගමන් අපේ මනසට පණිවිඩයක් යනවා. දැන් මම නිදා ගන්නයි සූදානම් වෙන්නේ කියලා. ඒතර පාඩම් කරන මානසිකත්වයක් නැහැ. ඒක නිසා උත්සාහ කරන්න, උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් පාඩමට හිත යොමු කරගන්න. නිදා ගන්න වෙලාවට නිදා ගන්න. ඇඳේ ඉඳන් පාඩම් කරාට ඒක කවදාවත් ගොඩක් වෙලාවට ඔලුවට යන්නේ නැහැ. සමහරු ටිකක් සැහැල්ලු නිසා ඇඳට යනවා. හැබැයි එහෙම පාඩම් කරාට ඒක එච්චර ඵලදායි නැහැ මනෝවිද්‍යාවට අනුව. ඉතින් අර කලින් තියෙන ස්ලයිඩ් එකටයි මේක අදාළ. ගොඩක් වෙලාවට ඔය ටීවී වෙන දේවල් සවුන්ඩ්ස් ඇහෙන තැන් ටිකක් මගහැරලා ගිහිල්ලා පාඩම් කරන්න. සින්දු අහන එපාද කියලා අහලා තියෙනවා. ඇත්තටම මම ඒකත් ඉස්සරහට කියන්නම්. ඒකත් අපි මේ කරන්න. මෙන්න මේක වැදගත් පුතේ. හරිද? මේ තියෙන්නේ වැලි ඔරලෝසුව. ඔබ දන්නවනේ ඉස්සර තිබිච්ච වෙලාව බලන ක්‍රමයක් තමයි වැලි ඔරලෝසුව. එතකොට මේ වැලි ඔරලෝසුවේ තියෙනව නීතිය එක වැලි ඇටේ තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඒක නිසා පාඩම් කරන දරුවෙක් විභාගයකට සූදානම් වෙන දරුවෙක් මේ වාක්‍ය මතක තියාගන්නකො. මේක මේ දියුණුවේ රන්දොරටුව කියන පොතේ තියෙන වාක්‍යයක්. වරකට එක කටයුත්තයි වරකට එක වැලි කැටයයි. ඒ කියන්නේ අපේ මනසට වරකට කරන්න පුළුවන් එක කටයුත්තයි. ඔබ හිතුවට වැඩ දෙක තුනක් කරන්න පුළුවන් කියලා ඒක කෙරෙන්නේ නැහැ. මොකද මේ මනස තව ගොඩාක් වැඩ කරන ගමන්නේ ඔබ පාඩම් කරන එක ඔළුවට ගන්න. ඇයි? ඇස් දෙකෙන් මේක බලනවා, කනෙන් ඇහෙන ශබ්ද ගන්නවා, ශරීරයේ ස්පර්ශය දැනෙනවා. මේ ඔක්කොම ලොකු වෙහසක් අරගෙන ඒ ටික කන්ට්‍රෝල් කරගෙන කළමනාකරණය කර ගන්න ගමන් තමයි
ඔබේ පාඩමට අවධානය යොමු කරන්න. ඒ අතරේ තව මොනවා හරි කළොත් අපි සින්දුව අහ කරොත් එතකොට වෙන්නේ අපේ මනසේ අර මේක අවධානයෙන් මතක තියාගන්න ඕන ටික අයින් වෙලා සින්දුව පැත්තට යොමු වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒක නිසා අපි සින්දුව අහමු. මම කියවනේ විනාඩි 30කට වරක් අපි පාඩමක් මාතෘකාවක් අනු මාතෘකාවක් නවත්තලා විනාඩි 30කට වරක් විනාඩි 2-3ක විවේකයක් ගන්නකොට හොඳට රිලැක්ස් එකේ ඉඳගෙන හොඳ සැහැල්ලුවෙන් ඉඳගෙන ටිකක් ඇල වෙලා වගේ සෝෆාවක ඉඳගෙන සින්දුවක් අහන්න. ඒ සින්දුව අහලා ඉවරුනාම ලොකු උත්තේජනයක් ඔබට දැනෙනවා. ඒක තමයි වැදගත්. ඊළඟට නින්දට පෙර හිත නිවන සැහැල්ලු ගීතයක් අහන්න පුරුදු වෙන්න. මම කියවනේ එහෙම කලෙක්ෂන් එකක් තියාගන්න ඕන නම් හොඳයි. හිතාගන්න යන කලියෙන් අමරදේව මාස්ටර්ගේ නන්දා මාල්නියගේ වගේ එහෙම ගීතයක්. එහෙම නැත්නම් වෙන ඒ ගැන කියනවා ඉස්සරහට. සිත නිවන සැහැල්ලු දෙයක් අහන්න පුරුදු වෙන්න. හරිද? සිත නිවන සැහැල්ලු ගීතයක් අහන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ දරුවෙක් අහලා ඉවලා තියෙනවා රිලැක්සේෂන් මියුසික්. මං හිතන්නේ ඔබ ඇහුවේ ඒක වෙන්න ඕනි කියලා හිතනවා. රිලැක්සේෂන් මියුසික් කියලා જાතියක් කියනවා Google වල ගහලා බලන්න. බරොක් සංගීතය කියලා එකක් තියෙනවා Google වල. සමහර ඒවා ඩවුන්ලෝඩ් කරන්න අවසර දීලා තියෙනවා. ඉතින් පුළුවන් නම් රිලැක්සේෂන් මියුසික් ටිකක් බරොක් සංගීත ඛණ්ඩ කිහිපයක් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ගබඩා කරලා තියාගන්න. පාඩමක් ඉවරුනාම එයින් එකක් අහන්න. හෙඩ්ෆෝන්ස් තියෙනවා නම් දාගෙන ෂෝක් එකට ඇස් පියාගෙන ඒ මියුසික් එකට අහුම්කම් දෙන්න. ඒකෙන් අපේ මේ මනසේ තරංග ගමන් කරන රටාව සැහැල්ලු කරනවා. නින්දට යන්න කලින් එහෙම එකක් අහන්න. නිදාගෙන ඉන්න ගමන් බරොක් සංගීතය ඇහුවත් ඊටාම හොඳයි. ඒ වගේම සමහර වෙලාවට සින්දු නැතුව සමහර වෙලාවට අපි පසුබිම් සංගීතයක් ඒකට කියන්නේ පයිප් මියුසික් කියලා එහෙම එකක් පැත්තකින් ඇහෙනවනම් ඒකේ බාධාවක් නැහැ. මොකද ඒකට අපේ මනස වෙන් වෙලා යන්නේ නැහැ. ඇයි සින්දු අහන්න එපා කියන්නේ සින්දුවේ තියෙන වචන, ඒකේ තියෙන හැඟීම, ඒකේ තියෙන කතාව, ඒකේ තියෙන රිද්මයට අපේ මනස වැඩ කරන්න ගත්තොත් අපිට අරක අමතක වෙන නිසායි මම එහෙම කිව්වේ. ඊළඟට අනාගතයේ ඔබ ගැන චිත්‍ර රූපමවා ගන්න. මම කලිනුත් චිත්‍ර රූපමවන හැටි කිව්වා. අනාගතයේ ඔබ කියන්නේ මං අහවල් මේක වෙනවා, අහවල් ලොක්ෙක් වෙනවා. ඒ වගේම උසස් නිලධාරියෙක් වෙනවා, උසස් රැකියාවක් කරනවා, මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් වෙනවා, විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා කියලා ආන්ගේ චිත්‍ර රූපයම වගන්න. ඉහළ රැකියාවක ව්‍යාපාරයක් හරි වෙනස් උසස් වෘත්තියක් කරන චිත්‍ර රූපයම වගන්න ඒක ඉතා වැදගත්. ඒ චිත්‍ර රූපය ඔබව පොළඹවනවා ඔබට ජයග්‍රහණය කරන්න. ඒ වගේම මතක ශක්තිය වැඩි කරන අභ්‍යාස කීපයක් මම දැන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එකක් පළවෙනි එක තමයි මේක කරලා බලන්න දවස් කීපයක් ඔබට මතක ශක්තිය වැඩි වෙයි. එකක් තමයි අද දැන් කොළ කෑල්ල කරමින් විනාඩියකට වඩා මේවට ගන්න එපා නිකන් බොරුවට කාලේ නාස්ති කරගෙන. මොකද මේවා කර කර ඉඳලා පාඩම් වැඩ පාඩු කරගන්න එපා. කරන්නේ මෙහෙමයි ඊයේ උදේ ආහාරයට ගත්ත දේවල් චුට්ටක් මතක් කරලා බලන්න. SPR ලියන්න කොලේ. හරිද? මේක මනෝවිද්‍යාඥයෝ විසින් මෑත කාලේ හොයාගත්ත වැදගත් දෙයක්. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් වේල් 3කට විතර කලින් ගත්ත කෑමක් මතක තියාගන්න පුළුවන් නම් අපේ මතකය නැවත අලුත් වෙවි එනවා. ඉතින් ඒක වාර 2-3ක් කළාට පස්සේ ඔබට දැන් අද කරලා ඒක සමහරට අමතක වෙන්න පුළුවන්. හැබැයි හෙටත් කරන්න. මොනවද මම පෙරේදා කෑවේ? නැත්තම් කවුද මට හම්බුනේ වගේ දෙයක්. හරිද? මේ මතකය අලුත් කරගන්න කරන්නේ. ඊළඟට මේ වැදගත් මතක ක්‍රමයක් මම කියලා දෙනවා. ටියුස්ඩේ ලොබ්සාන් රම්පා කියලා කෙනෙක් පොත් වගේක් ලියලා තිනවා. යා එක පොතක් තමයි තෙවනි ඇස third eye කියන එක විභාගෙන් පස්සේ හොයාගෙන කියවන්න. මේ ටියුස්ඩේ ලොබ්සාන් රම්පා කියලා තියෙනවා මොළයේ ලාච්චු ක්‍රමයක්. ඔයා දන්නවනේ පුස්තකාලේ පොත් ගබඩා කරලා තියෙන්නේ විධිමත් ක්‍රමවේදයකට. දර්ශනය, මනෝවිද්‍යාව, භාෂාව හා සාහිත්‍ය, ගණිතය එහෙමනේ. අංක 90 වෙන් කරලා තියෙනවා. මෙයා කියනවා ටියුස්ඩේ ලොබ්සාන් රම්පා කියනවා අපේ මනස හරීම සිස්ටමැටික් පිළිවෙලටයි වැඩ කරන්නේ. එක ක්‍රමයක් තමයි අපි යම්කිසි විෂය කාරණයක් වැදගත් දෙයක් අපිට මතක තියාගන්න ඕන දෙයක් අපි මනසේ ලාච්චු ටිකක් අරින්නේ කියලා. ඒ කියන්නේ පුස්තකාලයක වගේ අර ඩ්‍රෝයර්ස් තියෙන විදිහ එකක් අරින්නේ කියලා කියනවා. එතකොට මම මනසෙන් දකිනවා accounting subject එකේ මේක තමයි ෆෝමියුලා එක. එතකොට මම මේක පාඩම් කරලා SPR ඒක මනසට දාගෙන මම හිතෙන් හිතා ගන්නවා අර ඩ්‍රෝයර් එක ඇතුලේ මම මේක දානවා කියලා. හරිද? මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. මම කරලා බලපු දෙයක්. ඊටාම සාර්ථකයි. ඊට පස්සේ දැන් ඔබේ මනසේ අර දැන් මේ කම්පියුටරෙත් එහෙමනේ ගබඩා කරලා තියෙන හැම දෙයක්ම ඒ වගේ ලස්සනට අතන ගබඩා වෙලා තියෙනවා.
එතකොට ඔබට ආයිත් S පියාගත්ත ගමන් accounting කියන drawer එක ඇරියාම ඔයාලට ටක් ගාලා අර formula එක ගන්න පුළුවන්. ගත්තම මනසෙන්ම සමහර වෙලාවට මේ formula එක මතක තියෙනවා. හරිද? නෑ පුතේ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ තයිරොක්සින් කියන එක ලංකාවේ බොහෝ දෙනෙක් ගන්නවා. ඒක එච්චර ලොකුවට හිතන්න එපා. ඒක මේ ඇත්තටම තයිරොක්සින් ඩෙෆිෂන්සි කියන එක ලොකු ලෙඩකුත් නෙවෙයි. ඒකට මතක ශක්තිය නැති වෙන්නේ නැහැ. මම දන්න තරමට බහුතරයක් දෙනා තයිරොක්සින් පාවිච්චි කරනවා. ඒක මේ ලංකාවේ අයට තියෙන මේක. එතකොට අර මේක අපි ගත්තොත් අර drawer එකෙන් ගන්නව මනසෙන් දැක්කම ටක් ගාලා formula එක මතක්. දැන් මේ අපේ කම්පියුටරේ CD කියලා folders වෙන් කරගෙන ඒව drivers වෙන් කරගෙන ලස්සනට ගබඩා කරලානේ තියෙන්නේ. ආන්නේ විදිහේ ක්‍රමයක්. අපේ මනස එතකොට ඉක්මනට ඇක්ටිව් වෙනවලු. හරි ලේසිලු ගන්න. Tuesday ලොබ්සන් රම්පකි ක්‍රමය. ඊළඟට තව ක්‍රමයක් මම කියලා දෙනවා මතක තියාගන්න. ඒ තමයි දවසෙන් සතියෙන් මාසයෙන් කියන ක්‍රමය. මේක ලේසි වෙන්නයි මෙහෙම දැම්මේ. මොකද්ද? ඔබට වැදගත් ෆෝමියුලා එකක්, වැදගත් නිර්ණායකයක්, වැදගත් සමහර වෙලාවට කාගේ හරි කියමනක් තියෙනවා. මේක මතක තියාගන්න ඕන. පේපර්ස් වල නිතර අහලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? මම දවසෙන් අද කරලා ඉවර වෙලා හෙට උදේ අද උදේ කළා නම් හෙට උදේ මේක නැවත බලනවා. ඒකයි මම කිව්වේ අර ෆ්ලෑෂ් කාඩ් එකක ලියලා තියාගන්න. ඊට පස්සේ මේක හරියටම හෙට උදේ අද දැන් බැලුවා කියන්නකෝ අද හවස හෙට හවසට බලනවා. ඒතර අද හවස බදා අද හවස ලබන බදා අද සතියෙන් ආපහු බලන්න ඕනේ. ඒක පොඩි ෆෝල්ඩර් එකක දාලා තියාගන්න මම මේක බලන්න ඕනේ සතියේ. ඇයි? අපේ මනසේ මෙහෙම වක්‍රයක් ගත්තොත් මතකයේ තියෙන ටික ආපහු මෙහෙම අඩු වෙගෙන යනවා. ඊළඟට මාසෙකින් ආයි බලනවා. ඒක ඊටාම හොඳ ක්‍රමයක්. සමහරු මේක දිගටම පාවිච්චි කරන විභාගවලට හොඳම ක්‍රමයක්. ඊළඟට නිින්දට කලින් මම ගොඩේ පැය 6ක් නිදා ගන්න ඩීප් ස්ලීප් එකක් ගන්න ගැඹුරු නිින්දකට යන්න. හැබැයි පරිගණක ජංගම දුරකථන තිර වසා දමා හිටියොත් තමයි හොඳට නිින්ද ළඟා වෙන්නේ. නැත්තම් අපේ ඇහි බෝලය බබා කියන එක කළු ඉංග්‍රියාව මේ පරිගණක තිරයට විවෘත වෙලා තියෙනකොට එයා ඇතුලේ නිකන් ඔබ දන්නෝනේ පරිගණකයේ දිහා බලාගෙන හිටියම ෆෝන් එක දිහා බලන් හිටියම නිකන් ඇස් වල ලයිට් පත් වෙනවා වගේ තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ජංගම දුරකථනයේ මේ වගේ දේවල් වහලා මේ කරන්න නිින්දට ඉතා වැදගත් වෙනවා. ප්‍රමාණයට ආහාර ගන්න නේද? තිබ්බ පළියට විහෙර වහන්සේ වගේ බෙදාගෙන කාලා දාන්න එපා. මොකද විභාගයක් නේ ලියන්නේ. ඉතින් විභාගයක් ලියනකොට පැහැදිලිවම පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. ඕනෑමට වැඩිය කෑම ගන්න එපා. වැඩිපුර කෑම ගත්තම නිදිමත කම්මැලිකම කොහොමත් එනවා. හැබැයි අවශ්‍ය ආහාර ටික ගන්න. ඊළඟට එළවලු, කොළ පාට පලා වර්ග, කහ පාට දේවල් වැඩිපුර ගන්න. ඉතින් මේවා සෞඛ්‍ය පාට මේ තිබිච්ච දේවල්. බත් ප්‍රමාණය ටිකක් අඩු කරන්න. මොකද බත් වලින් තමයි අත්ත වශයෙන්ම අපේ සීනි ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට තමයි නිදිමත වැඩි වෙන්නේ. ඒක නිසා ඒක සමානව 50-50 ගන්න පුළුවන් නම් ඉතා වැදගත්. පළතුරු වර්ග කීපයක් ආහාරයට එකතු කරගන්න. දවසට 2-3ක් හරි පුළුවන් නම් කන්න. සාමාන්‍යයෙන් පළතුරකින් ගොඩාක්ම අපිට අවශ්‍ය එන්සයිම ටික, ප්‍රෝටීන් ටික, ඒ වගේ දේවල් අපිට ලැබෙනවා. ඒක නිසා පළතුරු වර්ග කීපයක් ගන්න. ඒ වගේම සැහැල්ලුවෙන් ඉන්න. මොකද සමහරු මේ එක්සෑම් ස්ට්‍රෙස් එක හදා ගන්නවා. විභාග පීඩනය, ක්ලමතය හදා ගන්නවා. විභාගය නිසා ලෝකෙ පෙරලෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒක නිසා සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි සැහැල්ලුවෙන් ඉන්නවා කියලා පාඩම් නොකර ඉන්න එපා. ඕන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි විභාගෙට සැහැල්ලුවෙන් මුණ දෙන්න. උසස්ම ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා හැකි උපරිමය කරන්න. සුළුවෙන් කරන්න එපා. අවසානයේ ලැබෙන ප්‍රතිඵලය බාර ගැනීමටත් හිතේ ශක්තිය ඇති කරගන්න. උසස්ම ප්‍රතිඵලය බලාපොරොත්තු කරන්න පුළුවන් උපරිමය කරන්න. ඊළඟට කරන වැඩේ උපරිම බර දාලා ගැම්ම අරගෙන කරන්න. ලාවට නිකන් ෂේප් වෙන්න කරන්න එපා. මොකද ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි උසස් පෙළ විභාගය. ඒක නිකන් යන්තම් ෂේප් වෙලා කරලා යන්තම් සන්තම් කියලා එහෙම කරන්න එපා. කරන වැඩේ අද ඉඳලා උපරිම බරක් දාලා කරන්න, ගැම්මක් අරන් කරන්න. ලාවට නිකන් කරලා ෂේප් වෙන්න එපා. මොකද ලාවට නිකන් කරලා කරාපුවම ඔබට එන ප්‍රතිඵල කඩදාසියක් ලාවට නිකන් තමයි එන්නේ. එහෙමයි වෙන්නේ ගොඩක් වෙලාවට. අපි ලාවට උත්සාහ කරොත් ලාවට තමයි ප්‍රතිඵල. බර දාලා උත්සාහ කරොත් බර ප්‍රතිඵලයක් ඔබට ගන්න පුළුවන්. ඊළඟට දිනලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න, ලියා ගන්න, නිතර කියන්න, සොයන් යෝජනාවක් කරන්න, සෙල්ෆ් ටෝක් එකක් කරන්න. දිනලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. හරිද? දිනලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා හිතා ගන්න. ඒක නිසා හිතා වැදගත් දේවල් ටිකක් මේවා ඔබේ මොටිවේෂන් එකට මම කියන දේවල්.
ඊළඟට ඔබෙත් පවුලේ පරම්පරාවේ අනාගතය වෙනස් කරන කෙනා බව ඔබ බව දැඩි අධිෂ්ඨානයකින් හිතට කවා ගන්න. හරිද? මොකද ඕනෑම පවුලක පරම්පරාවක කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා ඒ පවුල පරම්පරාව ගොඩ දාන කෙනා. ආන්නේ ගොඩ දාන කෙනා ඔබයි කියලා ඔබේ හිතට කවා ගන්න, පැතුමක් ඇති කරගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද ඔබේ පවුලේ පරම්පරාවේ කිසිවෙක් ඉගෙන නොගත්ත තරමේ දැනුම් සම්භාරයක් තියෙන උසස් උපාධි ගන්න ඉහළ දැනුමක් තියෙන ලෝකේ පිළිගත් කෙනෙක් බවට පත් වෙන්න. එහෙම අදිෂ්ඨානයක් හිතට කවා ගන්න. ඒක ඉතා වැදගත්. මේ අදිෂ්ඨානය ඉතාම වැදගත්. ඊළඟට මුළු හත්මුතු පරම්පරාවේම ඉහළම උගතා ඔබ වෙනවා කියලා පුරසාරම් සිතිවිල්ල. පොඩි පුරසාරමක් හැබැයි කාටවත් කියන්න එපා. පොඩි පුරසාරම් හිතවිල්ලක් හිතේ ගලේ කෙටු අකුරක් වගේ නිකන් ලියපු ගමන් මැකෙන එකක් නෙමෙයි. රෙජිස්ටර් වෙන එකක් ලියා ගන්න, හිතේ තියා ගන්න. අපේ හත්මුතු පරම්පරාවේ ඉන්න ඉහළම උගතා මමයි කියලා. හරිද? එක්කෙනෙක් හිටියොත් ඇති පුතේ එයාගේ මුළු පරම්පරාවම බැබලෙන. දැන් ඔබ දන්නවනේ මාටින් වික්‍රමසිංහ ශූරීන් ගත්තම මාටින් වික්‍රමසිංහයන්ගේ දැන් ඊළඟ පරම්පරාවේ අය එච්චර ප්‍රසිද්ධ නැහැ. හැබැයි තාමත් කතා කරන්නේ මාටින් වික්‍රමසිංහ ගැන. ඒ වගේ කුමාරතුංග මුනිදාස ගත්තම එයාගේ ඊළඟ පරම්පරාව දැන් දෙකක් විතර තියෙනවා. කවුරුත් ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. රටට ලොකු සේවයක් කරලා නැහැ. හැබැයි අරයා මුළු හත්මුතු පරම්පරාවටම ඇති වෙන්න ලෝකෙටම නම තියලා ගියපු කෙනෙක්. ඒක නිසා ඔබ අන්නේ වගේ ටාගට් එකක් තියාගන්න. මුළු හත්මුතු පරම්පරාවෙම මම තමයි ඉහළම උගතා. මම සාමාන්‍ය උපාධියක් නෙවෙයි, ද්විතීක උපාධියක් නෙවෙයි, පශ්චාත් උපාධියක් නෙවෙයි, ආචාර්ය උපාධියක් දක්වා ඉගෙන ගන්නවා. නැත්තම් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ නම් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා. නේද? ගණකාධිකරණ ශාස්ත්‍රයේ නම් පරලත් ගණකාධිකාරියෙක් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. කලා විෂයන් කරන දරුවෝ හිතා ගන්න මම ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙනවා, දිසාපති කෙනෙක් වෙනවා, අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙනවා, පුළුවන් නම් ජනාධිපති ලේකම් වෙනවා. එයා තමයි ලංකාවේ උසස්ම රාජ්‍ය සේවකයා, ඉහළම රාජ්‍ය සේවකයා. මේක තමයි අපේ ටාගට් එක. ඉතින් කියමනක් තියෙනවනේ ඉරට එල්ල කරලා විද්දොත් අඩු ගානේ තරුවකට හරි වදී කියලා. ඒක නිසා ටාගට් එක ඉරට එල්ල කරලා විදි. තරුවකට හරි වදී. එහෙම වුණොත් ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන්. විභාගයේ ජය ගන්නවා කියන්නේ ඒකයි. කිසිවෙකු ඔබට වෛර කළා නම්, පහත් කොට සැලකුවා නම්, හෙලාතලා කතා කරා නම්, මෙච්චර කාලේ ඉතිහාසෙ ඔබට අපහාස කළා නම් ඉගෙන ගන්න බෑ මෝඩයා කවුද මේවා මෙයාගේ ඔය අහවලාගේ පුතානේ අහවලාගේ දුවනේ උගුල්ලෝ කවත් ඉගෙන ගත්තේ ඔය තාත්තත් මහා මෝඩයි අම්මත් මෙහෙමයි කියලා අපහාස කළා නම්, පහත් කරා නම්, හෙලාතලා කතා කළා නම් සාර්ථකත්වය කියන්නේ හොඳම පරිගැනීම කියලා මතක තියාගන්න. හරිද? සාර්ථකත්වය කියන්නේ හොඳම පරිගැනීමයි, වෙන මුකුත් කරන්න යන්න එපා. ඔබ ලෝකයේ ඉහළම කෙනා බවට පත් වෙලා ඒක සිහියේ තියාගෙන ඒ අයට පේන්න සාර්ථක වෙලා පෙන්නන්න. ඒකට මම එක උදාහරණ කතාවක් කියනවා මගේ වැඩසටහන ඉවර කරන්න කිට්ටුයි. උදාහරණ කතාව මේකයි. ඔබ දන්නවා ටාටා සමාගම. රටන් ටාටා එයාගේ අයිතිකාරයාගේ නම. ටාටා සමාගම ටාටා කියන වාහන වර්ගය හැදුවා ඉන්දියාවේ. හරිද? එයාට ලොකු පිස්සුවක් තිබුණා මේ වාහන පාරේ දුවනවා දකින්න. ඒක නිසා එයා ටාටා කියන බ්‍රෑන්ඩ් එකෙන් වාහන හැදුවා. හරිද? බ්‍රෑන්ඩ් එකෙන් වාහන හදලා එක්තරා කාලයක මෙයාට මේ වාහන වෙළඳාම කඩාගෙන වැටුණා. බිස්නස් එකක් නැහැ. විකුණ ගන්න අමාරුයි. ඊට පස්සේ මෙයා මොකද කරේ? උපදෙසක් ගන්න ගියා ලෑන්ඩ් රෝවර් කියන සමාගමට ස්වීඩන් වල. හරිද? ස්වීඩන් රටේ තිබිච්ච ලෑන්ඩ් රෝවර් කියන සමාගමට ගියා උපදෙසක් ගන්න. එතකොට ඒ සමාගමට ගියාම උපදෙසක් ගන්න ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා එයාගේ ප්‍රසන්ටේෂන් එක වෙලාවේ කියනවා ඔයගොල්ලෝ අඩුම ගානේ මේ වාහනයක් හරියට 11 කරන්න දන්නේ නැහැ. එහෙම එකේ බොරුවට ලොකු සමාගමක් හදාගෙන තේරුමක් නැති වැඩක් කියලා ලොකු අපහාසයක් කරා. හරිද? අපහාසයක් කරා. රටන් ටාටා මේක ධනාත්මකව බාරගත්තා. එයා හිතුවා නෑ මම මේක මේ සමාගම මෙයාලගෙන් උපදෙස් ගන්න නෑ, මෙයාලට මම මේක විකුණන්නේ නෑ. ආයෙම ඉන්දියාවට ආවා. ඇවිල්ලා නැවත අධිෂ්ඨානයෙන් ටාටා සමාගම ගොඩ නැගුවා. ඔබ විශ්වාස කරන්න අවුරුදු 10කට පස්සේ ලෑන්ඩ් රෝවර් කියන සමාගම කඩාගෙන වැටෙන්න ගියා. කඩාගෙන වැටෙන්න ගිහිල්ලා අවසානයේ මේක මිලදී ගත්තේ කවුද? ඉන්දියාවේ රටන් ටාටා.
එයාට අපහාස කරපු CEO මැවිල්ලා සමාව ඉල්ලලා එයා කිව්වා අපේ සමාගම මිලදී ගන්න කියලා. අද ලෑන්ඩ් රෝවර් කියන වාහනේ හදන්නේ ඉන්දියාවේ ටාටා සමාගම. එයා කියනවා එයාගේ කතාවේ මම මේ වීඩියෝ එක ඔබට දාන්නම් අවශ්‍ය නම් එයා කියනවා හොඳම පලි ගැනීම සාර්ථකත්වයයි. මතක තියාගන්න දුවේ පුතේ විභාගයේ ඉහළින්ම ජය අරගෙන සාර්ථක වෙච්ච කෙනා තමයි මේ ලෝකයේ කෙනෙක් වෙනුවෙන් කරන හොඳම පලි ගැනීම කරන්නේ. අපි කවුරුත් එක බැනහඬ ගහගෙන කතා බහ කරගෙන යන පලි ගැනීමක් ගැන නෙමෙයි කිව්වේ සාර්ථක වෙන්න. සාර්ථක වීම තමයි ජීවිතයේ ඔබට ලබන්න තියෙන ඉහළම ජයග්‍රහණය. ඒකයි. හරි. අපි මේ වීඩියෝස් ටිකක් ඉස්සරහට ඔබට දාන්නම්. අපේ Facebook group එකක් තියෙනවා. ඒ Facebook group එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විභාගය දක්වා අපි ඒක පවත්වාගෙන යන්නම්. A level ඉහළින්ම සමත් වෙන්න කියන Facebook group එක. කවුරු හරි අපේ දරුවෙක්, දුවෙක්, පුතෙක් සම්බන්ධ වෙලා නැත්නම් ඒ Facebook group එකට සම්බන්ධ වෙන්න ඔය මගේ social media වල තිබිච්ච ad එකේ තියෙන 0773561 කියන අංකෙට message එකක් දාන්න. මගේ කාර්යාලයේ නිලධාරි මහත්තුරු ඔබ ඒකට සම්බන්ධ කරගනි. මොකද ඔබේ අධ්‍යයන කටයුතු වෙන උදව්වක් වශයෙන් තමයි අපි ඒක පවත්වාගෙන යන්නේ. එහෙමනම් අද දවසේ මම මේ වැඩසටහන මෙතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පුතාලා දූල ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ සමහර ඒවාට මම ඒ වෙලාවෙම උත්තර දුන්නා. මම විශ්වාස කරනවා උසස් පෙළ විභාගය කියන්නේ තාම ඉහළින්ම විශිෂ්ට ලෙස සමත් වෙන්න ඕන විභාගයක්. ඔබේ ජීවිතයේ ඉහළින්ම ජය ගන්න පුළුවන් කෙනෙක් මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙකුටම ජීවිතේ ඉහළම ජයග්‍රහණයක් කරගන්න හැකියාව තියෙනවා, දක්ෂකම තියෙනවා, උවමනාව තියෙනවා. ඒක නිසා තමයි ඔබ මේ වගේ වැඩසටහනක ස්වයං යෝජනා වැඩ සටහන ඉතරහට කරනවා. වැඩසටහනට බොහොම ස්තුතියි කියලා දිනවා. මම කැමති අපේ දූල පුතෝල් 1 2 3 මම නැවත පෙන්නන්නම්. ඒ වගේම අපේ දරුවෝ කවුරු හරි තාමත් ඉන්නවනම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න